නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපේ මාතෘකාව ධර්මදේශනාවට ඉවසීමේ ගුණය වර්ධනය කිරීමෙන් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නටත් නිවන් මඟ පූර්ණය කර ගැනීමටත් ඉවහල් වන විදිහට ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න කියලා තමයි මාතෘකාව දෙන්නේ. ඉතින් මේ පින්වතුන්ලා සෑම සුළු දෙනා සමගම අද මම හිතුවා මේ කාරණාව සාකච්ඡා කරන්නට. ඒකට මට හිතුණා මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගත්තා නම් හොඳයි කියලා. මේ දවස්වල අපි 2021 වස්සාන සමය අවසන් කරලා දැන් චීවර මාසය ආරම්භ වෙලා තින කාලේ විහෙර විහාරස්ථානවල ආරණ්‍ය සේනාසන ස්ථාන මුල් කරගෙන මිනිස්සු විශාල වශයෙන් පින්කම් කරගනිමින් ඉන්න කාලයක්, විශේෂයෙන්ම කටින චීවර පූජාව මුල් කරගෙන. ඉතින් අපිටත් අවස්ථාව ලැබුණා මේ දවස් කිහිපය පුරාවට යම් යම් ස්ථානවල කටින චීවර පූජාවන් වලට අත ගහන්න සහ සම්බන්ධ වෙන්න, ධර්මානුශාසනා සිද්ධ කරන්නට. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවකදී එක්තරා වෙලාවක ධර්මදේශනාවක් සඳහා යමින් ඉන්නකොට මාව එක්කන් ගියපු ඒ දායක පිරිස අතර හිටපු එක අම්මා කෙනෙක් මට මෙහෙම කාරණාවක් කිව්වා. හාමුදුරනේ, ඔබ වහන්සේගේ ධර්මානුශාසනා අහන පිරිසක් ඉන්නවා මේ ප්‍රදේශවල. ඒක ධර්මානුශාසනා ආපු එක මහත්තයෙක් ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉඳලා, හැබැයි දේශනාව වගේම තමයි ඔබ වහන්සේගේ මුහුණ ඉරියව්, ඔබ වහන්සේ කතා කරන විදිහ බලාගෙන ඉඳලා යම්කිසි අපහැදීමකටපත් වෙලා ධර්මානුශාසනාව කෙසේ වෙතත් ඔබ වහන්සේ සමග යම්කිසි අපහැදීමක්, ගෂ්ඨනයක් ඇති කරගෙන තියෙනවා කියන අර්ථය ඒ අම්මා කිව්වා. මම සාමාන්‍යයෙන් හරිම කැමතියි මේ වගේ දේවල් මාත් එක්ක කියනවට. මොකද අපි අපේ අඩුපාඩු තේරුම් ගන්න ඕනි කියන තැනින් හැමදෙස්සම අපි සාකච්ඡා කරනකොට අපි මේ අනුශාසනාවන් කරගෙන යනකොට කවුරු හරි කෙනෙක් අපේ ඉරියව්වකට හරි අපහැදෙනවා නම් ඒක මං කියන්නේ අපිට කියන එක හොඳයි. ඒක කියන එක හොඳයි. එතකොට අපිට ඇයි එහෙම අපහැදෙන්නේ? එහෙම අපහැදෙන තැන් වලට හේතු මොනවද? මේ කාරණා මොකක්ද කියන එක අපිට අර විමසන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විවේචනය බාර ගන්නෙත් නැතුව, ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව අපිට අපිව විමසන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒක කියපු වෙලාවේ මම කල්පනා කළා මගේ අතින් වෙච්ච වැරද්ද මොකක්ද කියන එක. ඒක වැරද්දක්ද නැද්ද කියන කාරණාව මම ඔබට තීරණය කරන්න දෙන්න යන්නේ නැහැ. මොකද ඒක මම මා විසින් සොයාගත යුතු කාරණාවක් නිසා. නමුත් මගේ ඉරියව්වක් නිසාවත් හරි තව කෙනෙක් අපහැදෙනවා නම් ඒක නොවිය යුතුයි කියන අර්ථය ඒ වෙලාවේ මට දැනෙන්න ගත්තා.
ඒ අපහැදෙන කාරණා වෙච්ච හේතු වෙච්ච කාරණාව තමයි පින්වතුනි ඔය අනුශාසනා කරගෙන යනකොට සාමාන්‍යයෙන් මගේ මම ඉදිරියේ ඉන්න ඔඩියන්ස් එකෙන් ගොඩක් වෙලාට මේ ධර්මදේශනාවලදී මාත් එක්ක මේ වෙලාවේ දැන් අපි මේ රෙකෝඩින් එකක් නේ කරන්නේ. සාමාන්‍යයෙන් අපි සජීවීව ධර්මානුශාසනාවක් කරනකොට ඉදිරියේ ඉන්න ඔඩියන්ස් එකත් එක්ක මම සම්බන්ධ වෙනවා. ඒගොල්ලොත් එක්ක මම සාකච්ඡා කරනවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර තමයි මේ අනුශාසනාව ඉස්සරහට කරගෙන යන්නේ. එහෙම කරගෙන යනකොට සමහර තැන්වලදී අපේ කෙලෙස් ප්‍රශ්නය කොච්චර දරුණුද කියන එක අහන්න මම මගේ මූණෙන් ප්‍රකාශ වෙන ඉරියව්වක් තියෙනවා. මම නිකන් මෙහෙම මූණ මං හිතන්නේ මෙහෙම වෙනවා. ඔන්න ඔය වගේ වෙනවා. ඒ මූණ ඉරියව්ව. ඇත්තට මේ ඉරියව්වත් එක්ක තමයි මේ මාමා අප්‍රසාදයටපත් වෙලා තිබ්බේ. ඉතින් මේ කතාව කිව්වට පස්සේ මම තීරණය කළා ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ තියෙන අනුශාසනාව විග්‍රහ කරනකොට උන්වහන්සේ පෙන්නනවානේ අපිට බණ කියන්න ගියාම අපේ පැත්තෙන් තියෙනුනේ කාරණා රාශියක්. ඉතින් අපේ පැත්තෙන් සකස් වෙන්න ඕනේ අපේ පැත්තෙන් තියෙනුනේ සංවරත්වයේ හික්මීම කියන කාරණා විශාල කාරණා ගොඩක් එතන තියෙනවා. මේ ඔක්කොම මම කියවලා තියෙනවා. සේකියා විදිහට සහ ඒ දේවල් අධ්‍යයනය කළා තියෙනවා. නමුත් මම කොයිම වෙලාවකවත් මම බාහිරෙන් මාව සංවර කරන්න යන්නේ නැහැ. මොකද මට එහෙම පෙන්නලා ගන්න දෙයක් නැහැ කාගෙන්වත්. ඒ කියන්නේ මම සංවරයි කියලා මට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම සංවරත්වයට උත්සාහ නොකර ඉන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි දැන් අපි නිවන් මඟ වඩන කෙනෙක් කියන මමත්වය. ඒ කියන්නේ මම නිවන් දකින්න යන කෙනෙක් කියන මමත්වය ආවොත් මම නිවන් මඟ පූර්ණේ කරගන්න යන කෙනෙක් කියන මමත්වයට අපි ඒ ස්වභාවය තුලට කොටු වුණොත් එතනින් එහාට වෙන දේ තමයි මගේ පින්වතුනි මේ අපි අපේ නොවන චරිතයක් මේන්ටේන් කරන්න යනවා. හිතන්නකෝ දැන් මගේ ඇත්තම ස්වභාවය මම සාමාන්‍යයෙන් කතා කරනකොට මේ අර කියන්නේ ෆ්‍රී ස්ටයිල් කතා කරනවා. ඒ කියන්නේ නිදහසේ කාරණාව කියාගෙන යනවා. ඒකෙදි මම පෙළදහම ත්‍රිපිටක සද්ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය විග්‍රහ කළ තියෙන ත්‍රිපිටක ධර්මයත් ඇසුරු කරගෙන මේක විග්‍රහ කරගන්න උත්සාහවන්ත වෙනවා. ඊළඟ කාරණාව තමයි මම ඇත්තටම හැමදාම කියනවා මේ කතාවත්. මම අවුරුදු 24 දී පැවිදි වෙන්නේ. දැන් අවුරුදු 30ක් විතර වෙනවා. එතකොට ඒ පැවිදිච්ච දවස් ඉඳලා අපි හිටපු විහාරස්ථානයේත් ඒ වගේ ආරණ්‍ය සේනාසනත් ඇසුරු නිසුරු කරගෙන ධර්ම අපන්ට කල්යාණ මිත්‍ර වෙච්ච ගුරු ස්වාමීන් වහන්සේලාත් ඇසුරු නිසුරු කරගෙන පැවිදි ගුරුවරයන් වහන්සේලා යටතේ තමයි මේ ශික්ෂාව හදාගනිමින් ඉන්නේ. එතකොට ඒ යන ගමන් තමයි මේ නාලිකාවල ස්වාමීන් වහන්සේලාගේ ආරාධනාව පරිදි ඔය දැනෙන දේ ඔය ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගෙන යනකොට ඔබ වහන්සේලාට ඔය දැනෙන අර්ථ ටික ඔය ගැඹුරට අපි පරිසරයක් හදලා දෙන්න මේ අර්ථය ලෝක සත්‍යයට කියලා දෙන්න මිනිස්සුන්ට මේ අසරණ වෙලා ඉන්න පිරිසට ධර්මයේ තියෙන ගැඹුර දකින්න කැමති පිරිසක් ඉන්නවනම් ඒ ඇත්තන්ට කියන්න කියන අර්ථයෙන් තමයි මේ ආරාධනාවක් ප්‍රමුඛ කරලා තමයි ඇවිල්ලා මේ අනුශාසනාවන් කරන්නේ. ඒකෙදි ඇත්තටම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාට මම හැමසම පාදාභිවන්දනයෙන් යුක්ත උන්වහන්සේලාට නමස්කාර කරනවා. ඉතින් ඒ ගමනේදී මගේ අඩුපාඩු තියෙන්න පුළුවන් මගේ පින්වතුනි ඕනෑ තරම් අඩුපි තියෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මම මේ විවේචනයට කැමතිත්. මොකද ඒ ෆීඩ්බැක් එකේ විවේචනය මට ඕනේ. එතකොට ඒ තුල තමයි මම තව විමසිලිමත් භාවයටපත් වෙන්නේ. හැබැයි කාටවත් ඕනේ විදිහට මම හික්මෙන්නේ නැහැ. කාටවත් මාව හික්මවන්නත් බෑ. අඩුමතරමේ භාග්‍යවතුන් වහන්සේටවත් මාව හික්මවන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය ගුරුවරයා කරගෙන හික්මීම කියන කාරණාවට නුවණස කියන අර්ථය යොදා ගන්න ඕනේ මගේ පැත්තෙන් මා විසින්. ඒ වෙනසා මම කල යුත්තක් තියෙනවා. මගේ අතින් විය යුත්තක් තියෙනවා. මා කල යුත්ත මොකක්ද කියන එක මට වැටහෙන තරමටම තමයි ඇත්තටම විය යුතු හික්මීම කියන කාරණාව ප්‍රකට වෙන්න ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ කියන මේ ත්‍රිවිධ සුචරිතය කියන අර්ථය ඇත්තටම සුචරිතය කියන්නේ නිබ්බහණයට නමක්, ඈතර වීමට නමක්. එතකොට අසංවරය කියන්නේ මොකද්ද? මගේ පින්වතුනි අසංවරය කියන්නේ සසරට නමක්. මෙන්න මේ අසංවර වූ සාංශාරික වැඩපිළිවෙල කාය සංඛාරා කාය සංචේතනා වචී සංඛාරා වචී සංචේතනා මනෝ සංඛාරා මනෝ සංචේතනා කියන අර්ථයෙන් විවරණය වෙලා තියෙනවා. එතකොට මේ අසංවර වූ සංස්කාර වැඩපිළිවෙල විනිවිද යන ප්‍රඥාවට විනිවිද යන ප්‍රඥාව කියලා කියන්නේ අපි මතු පිටින් බාහිරින් බලලා ඉවර වෙලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඕකට හොඳම උදාහරණයක් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ 7 අවුරුද්දෙන් අවබෝධයටපත් වෙච්ච බුදුහාමුදුරන්ගේ ශාසනය හරියටම අල්ලගත්ත කෙනෙක්. විනිවිද දකින්න නුවණ විදර්ශනා ප්‍රඥාව පහළ කරගත්ත උත්තමයන්න් වහන්සේ කෙනෙක්. මේ පුංචි හාමුදුරුවෝ කෙනෙක්. හැබැයි බොහොම පුංචි කාලේ තමන්ගේ කාරණාව කරගන්නවා. මේ වැඩේ ඉවර කරනවා.
ඒ ස්වාමීන් වහන්සේ දවසක් මගේ පින්වතුනි එක මිනිස්සෙක් එක්ක දානකට යනවා. දැන් දානට ස්වාමින් වහන්සේලා ඉල්ලුවේ වැඩිමහල් ස්වාමින් වහන්සේලා, තරුණ ස්වාමින් වහන්සේලා, වැඩිමහල් ස්වාමින් වහන්සේලා, උපසම්පදා ස්වාමින් වහන්සේලා. හැබැයි හම්බුනේ මේ පුංචි 7 අවුරුද්දේ විතර ස්වාමින් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ උපසම්පදා භික්ෂුවකටත් වැඩිය අවබෝධයටපත් වෙච්ච, ඒ කියන්නේ සාමාන්‍ය නාත්‍ය චතුත්ක උපසම්පදා කියන තැනින් උපසම්පදාවටත් එහා ගියපු කුසලස් උපසම්පදාව පූර්ණ කරපු ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේ ඉතින් යනවා දැන් මෙහෙම. යනකොට මේ ස්වාමින් වහන්සේ එක්තරා මඩවලක් තියෙන තැනකින් මේ ලොකු මඩවලක් දැක්කා. මේකෙන් අතරම බැහැලා යන්න ඕනේ මලක්. ස්වාමීන් වහන්සේ ඈත තියා මඩවල දැක්කා. ටිකක් ලඟ වෙනකොටම ටිකක් වේගෙ වැඩි කරලා ටිකක් වේගෙන් පයින්නවර මඩවලින්. පැනට පස්සේ අර උපාසකයාට අපහැදීමක් ආවා. අපෝ කිසිම සංවරයක් නැති ස්වාමීන් වහන්සේ නමක්, කිසිම ගරුසරුවක් නැති ස්වාමීන් වහන්සේ නමක්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්වත් කියලා කියන්න බෑ කියලා අර චුටි අපහැදීමක් ආවා. දැන් අර ස්වාමීන් වහන්සේට ඒක දැනුණා. දැන් සාමාන්‍යයෙන් හිත පිරිසුදු වෙනකොට සත්‍ය අවබෝධයට මානස මෙහෙ වෙනකොට අපි ඉදිරියේ ඉන්න කට්ටිය අපිත් එක්ක පැහැදිමින් ඉන්නේ අපහැදිමින් ඉන්නේ කියන එක ඇත්තටම අපිට ඒක සංවේදීව දැනෙන්න ගන්නවා. ඒක සංවේදී වෙනවා. ඒ කාරණා දැනෙනවා අපිට. එතකොට මේ මට මගේ ජීවිතයේ වගේ අත්දැකීම් මොන තරම් තිබිලා තියෙනවා. අර ස්වාමින් වහන්සේටත් ඒක දැනෙනවා. ඒ ස්වාමින් වහන්සේට දැනෙනවා මේ උපාසකයා මං ගැන අපහැදුනා කියලා මේ කරපු වැඩේ. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේ පැනලා යන්න තියෙන වලක් අහු වෙන කෙන සාමාන්‍ය පුංචි මඩ වලක් අහු වෙනවා. ඒකෙන් බහිනවා. බැස්සහම අර උපාසකයා අහනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අර පනින්න ඕනේ මඩ වලින් බැස්සා සමායන බහින්න ඕනේ මඩ වලින් පැන්නා පනින්න ඕනේ මඩ වලින් බැහැලා ආවා. මොකද්ද ඒ කරපු වැඩේ තේරුම කියලා. ඒක හොඳයි. ඒ උපාසකයා තමන්ගේ හිතට දැනෙච්ච එක කෙලින්ම කිව්වා. ඒක තමයි ඇත්තටම වෙන්නත් ඕනේ. එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි මහත්තයෝ මගේ ස්වභාවය තමයි මේ මම අත්බැව් 500ක් තිස්සේ කලින් අත්බැව්වක වඳුරු කුලයක ඉපදිලා තිනවා. ඒ වඳුරු කුලයේ ගතිය අත්ෙන් අත්තට පයින් ස්වභාවය පැන යන ස්වභාවය ඒ ගතිය මට ඉතුරු වෙලා තියෙනවා. ඒක එනවා මගේ පස්සෙන් එනවා. ඒ කියන්නේ මගේ ගාව එක තියෙනවා. මම දැක්කා මගේ මේ වෙච්ච ඉරියව්වේ වැරද්දට ඔබ අපහැදුනා කියලා. ඒකට සමා වෙන්න. හැබැයි මෙහෙමයි කියලා අර ඒ කාරණාව කියනවා. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඒ කාරණාව කියනවා. මේක අපහැදෙන්න කාරණාවක් නොවන වගත් තමන් වහන්සේ ඒ කාරණාව ඒ කියන්නේ මේ සංසාර විමුක්තිය කියන කාරණාව ප්‍රතිවේද කරලයි මේ ඉන්නේ කියන කාරණාවත් ඒ වෙලාවේදී අර උපාසකයට දැනෙන විදිහට කාරණාවක් විග්‍රහ කරනවා. දැන් මෙතන මට කියා ගන්න ඕනේ කාරණාව දැන් මම විමුක්තිය ප්‍රතිවේද කරලාද නැද්ද කියන කාරණාව නෙමෙයි ඔබට වැදගත් වෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයක් කවුරු හරි කෙනෙක් මම හැමදාම විශ්වාස කරන දෙයක් මේක. කවුරු හරි කෙනෙක් තථාගතයන් වහන්සේව අප කරලා තථාගතයන් වහන්සේගේ ධර්මය අප කරලා යමක් දේශනා කරනවා නම් ඒක මගේ පිංගුතුනි පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක හොඳ විමසීමෙන් අහන්න. අපේ වගේ බෞද්ධ රටකට වෙලා තියෙන පොඩි සෝචනීය තත්ත්වයක් තියෙනවා. ඒ තමයි මතු පිටින් සිල් හොයන්න ගිහිල්ලා ඊටාම දරුණු ඛේදවාචකයක් මේ වෙනකොට ලංකාද්වීපේ පුරාවටම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ මතු පිටින් සිල් දැන් ඉන්න පුළුවන් ස්වාමින් වහන්සේලා ඇත්තටම සීල ගුණ ධර්ම පූර්ණ කරපු මහා තෙරවරුන් වගේ. දැන් අර කතාවට කියනවානේ 60 වයස් ස්වාමින් වහන්සේලා. ඒ කියන්නේ අවබෝධයටපත් වෙලා කෙනෙක් වස් 60ක් විතර යනකොට තමයි අර 60 වයස් පිරුණු ස්වභාවයෙන් ඒ ස්වභාවයෙන් මම පෙළදහමේ දැකලා තියෙනවා සමහර පොන්චි හාමුදුරුවරු පොන්චි කාලෙම අවබෝධයටපත් වෙලා උන්වහන්සේලාගේ අර මහා තෙරවරුන්ගේ ස්වභාවය ප්‍රකට වෙන්න ගන්නවා කියලා. ඒක මගේ පින්වතුනි වෙන්නේ අර මහා හික්මීමත් එක්ක. මේ සෝචිත්ත පරයාය දමනය කරන මහා හික්මීම නුවණත් එක්ක තමයි ඒ ස්වභාවය එළියට ප්‍රකට වෙන්න ගන්නේ. දැන් මම පෙළදහමේක දැකලා තියෙනවා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න අවබෝධය තියෙනවා. හැබැයි අර බාහිරට සංවරත්වයේ කියන කාරණාව සමහර තැන්වලදී ප්‍රකට නොවෙන්න පුළුවන්. ඒ වගේ තැන් මම දැකලා තියෙනවා. එතකොට දැන් අර අම්මා අර කතාව කිව්වට පස්සේ ඇත්තටම මට දැනෙච්ච දේ මම මේ කියන්නේ. මට දැනුනේ දැන් මගේ ඉරියව්වක් නිසා හරි තව කෙනෙක් අපහැදෙනවා නම් ඒක සිදු නොවිය යුත්තක් නේද කියන එක. ආන්නේ අර්ථයෙන් ඇත්තට මේ කාරණාව මම බොහෝම ගෞරවයෙන් ඉවසුවා. ඒ වගේ මේක බාරගත්තා. ඉවසලා මම මගේ පැත්තට නැඹුරු වුණා තවත්. ඒ නැඹුරු වෙනකොට මට දැනෙන්න ගත්ත දේ තමයි ඇත්තටම මේ ඉවසීම කියන කාරණාව ඔස්සේ අපි
තමන්ගේ තියෙන කෙලෙස් ප්‍රශ්නය තේරුම් ගන්නත් ඒ වගේම අන් අය අපි කෙරෙහි එල්ල කරන විවේචන ඉවසීමෙන් යුක්තව දරාගෙනත් සංවරත්වයේ පිණිස හික්මීම පිණිස ඊතර වීම පිණිස ප්‍රතිපදාව පුරනවා හැර වෙන අපිට කරන්න දෙයක් නැහැ. එතකොට ඒ අර්ථයෙන් මේ ඇත්තටම මේ ධර්මානුශාසනා කරනවා කියන එක මේ අතිරේකව කරන වැඩක්. මේක මගේ පූර්ණ කාලීන වැඩපිළිවෙල නෙමෙයි. ධර්මානුශාසනා කරනවා කියන එක මා අතිරේකව කරන වැඩපිළිවෙලක්. ඒකෙදි අපේ අතින් මම මුලින්ම අද දේශනාවට කලින් මේක මතක් කරන්න ඕනේ කියලා හිතුණා. අපේ අතින් අනන්ත අපරිමාණ ඉරියව්වල වැරදි පාව වෙන්නට පුළුවන්. ඒකට අපිට 100,000 වාරයක් සමා වෙන්න අපි මේ වැරදි නිවැරදි කර ගැනීමට උත්සාහවන්ත වෙනවා. ඒක ඒ විදිහට ඒ වැරදි නිවැරදි කරගෙන මේ ඔබට මේ අනුශාසනාව අපිට පුළුවන් ආකාරයෙන් සිද්ධ කරන්න අපි උත්සාහවන්ත වෙන්න. ඒකෙදි අර මට මුලින් කියා ගන්න ඕනේ කාරණාව අපේ අඩුපාඩුවක් දැක්කොත් ඒක අපිට කියන්න. ඒක ඉතාම වටිනවා මගේ පින්වතුනි. ඒක අපිට කියන තරමටම තමයි අපිට තව මේ කතාව විමසන්න පුළුවන් ඉන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නෙම විමස බලන්න. මේ සංවරත්වය හදන්න තියෙන්නේ අර හිර කරලා, තද කරලා, බල කරලා කරන එකක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වගේ, ඒ වගේම හොඳ ගුරුවරයෙක් විදිහට උන්වහන්සේ අපිව හික්මවන්නට අවශ්‍ය කරන පරිසරය හදලා තියෙනවා. ඒ පරිසරය තුල අපි හික්මනවා නම් භාග්‍යවතුන් වහන්සේ සමග අර තමන්ගේ හදවතට මේක දැනිලා ඕනේ හික්මෙන්න. නැතුව අපි මතු පිටින් අපිව හික්මවන්න ගියොත් එතන වෙන වැඩේ තමයි මගේ පින්වතුනි. ඇත්තටම අපිට අනර්ථයක් කරගන්න තියෙන අවස්ථා වැඩි කියලායි මම හිතන්නේ. ඒ නිසා හික්මීම කියන කාරණාව බාහිරින් බලලා ඇත්තටම මනින්න යන්න එපා. ඒක කරන්න අමාරුයි. නමුත් ඔබ අපගේ ඉරියව්වක හරි වැරද්දක් දැක්කොත් ඒක අපිට කියන්න. ඒක අපිට කියන තරමටම ඇත්තටම හරිම වටිනවා. මම හරිම කැමතියි මේ දේවල්ට. මොකද වැඩිහිටියෝ විදිහට දැන් අපි සාමාන්‍ය සම්මතය තුල අපි තරුණ දරුවනේ. ඇත්තටම මං කියවනේ ඉස්සෙල්ලත් මට තාම අවුරුදු දැන් 30කට කිට්ටුයි. එතකොට අපේ අඩුපාඩු තියෙනවා. අපේ අඩුපාඩු ටික අපි හදා ගන්න ඕනේ. එතකොට ඒ අඩුපාඩු ටික හදාගෙන යන්න තමයි මේ විදිහට විවෘතව සාකච්ඡාවක් මේ ප්ලැට්ෆෝම් එකක් හදාගන්න try කරන්නේ. ඒක ඇතුලේ ඔබ අපිට පූජා කරන දේවල්වත් ඔබ අපිට මේ දෙන කිසිම ලාභ කීර්ති ප්‍රශංසාවක් මට නම් ඇත්තටම අදාළ නැහැ. එකම දෙයයි අදාළ වෙලා තියෙන මගේ පින්වතුනි, ඒ තමයි ඔබ අපේ දකින අඩුපාඩු විවේචනය කරන්න එක අපිට කියන්න. ඒක අපිට පෙන්වන තරමටම අපිට ඇත්තටම ඊටාම උපනිශ්‍රේ. දැන් මේ මාමට ඒ අර්ථයෙන් මම ඒ මගේ අඩුපාඩුව දැකපු සහ ඒක සම්බන්ධව එතුමාගේ පැත්තෙන් යම් කිසි ගැටීමක් හෝ ඇති වෙලා එතුමා අපිට ඒක කියූප එක සම්බන්ධව අපි ඇත්තටම සතුටටපත් වෙනවා. ඒක අපිට තවත් අපිට අපි සම්බන්ධව තවත් විමසා ගැනීම පිණිස ඒක අපිට කමටහනක් විදිහට තමයි අපි ඇත්තටම සලකන්නේ. ඉතින් ඒ අර්ථයෙන් මේ අර්ථය දැනිලා එදා කොහොම හරි එදා අපි ඒ ගමන යනකොට ඒ නිවසට ගිහිලා ඒ ධර්මානුශාසනාව සිද්ධ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ අනුශාසනාව තුළ අපේ ජීවිතේට ඇත්තටම මම හැමදාම කියන කාරණාවක් තමයි මේ මම අනිත් අයට බණ කියන්නේ නැහැ. මම බණ ටික මටම තමයි කියාගන්නේ. මොකද ඉදිරියෙන් ඉන්න පිරිස මේ බණ අහනවද නැද්ද කියන එක මම දන්නේ නැහනේ. සහ මේ ධර්මයේ මොන විදිහට බාර ගන්නවද කියලා මම දන්නේ නැහනේ. ඒක නිසා මම පුළුවන් තරම් භාග්‍යතුන් වහන්සේගේ අවවාද මතක් කරන හැම වෙලාවකම ඒ අවවාදයන් මා තුළටම තමයි මටම තමයි මම කියාගන්නේ. මොකද ඒක ඇතුලේ මම ටිකින් ටික මටම දැනෙනවා ඒ අඩුපාඩු ටික නිවැරදි කරගෙන ටිකින් ටික ඉස්සරහට යනවා කියන එක. ඉතින් ඒ ගමන යනකොට මේ අර්ථ විවරණය කරගෙන මේ යන ගමනේදී අද අපිට මාතෘකාව තියෙන්නේ ඇත්තටම ඉවසීම කියන ගුණය ප්‍රගුණ කරගෙන පෞල් ජීවිතය සාර්ථක කරගෙන නිවන් මගට මේ ගමන උපකාර වෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කරලා දෙන්න. නැත්නම් මේ නිවන් මගටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගුරු කරගෙන මේ පෞල් ජීවිතය සාර්ථක කරගෙන නිවන් මග පූර්ණේ කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි ඇත්තටම අහන ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නෙට මම ඇත්තටම දෙන උත්තරය තමයි ලෝක සම්මතයේ තුල පෞල් ජීවිතයක් සාර්ථක කරගෙන යනවා කියලා එකක් නෑ පින්වතුනි. මොකද පෞල් ජීවිතය කියලා කියන්නේම සසර අසාර්ථක වෙච්ච වැඩපිළිවෙලක්. එයි මම මේක කියන්නේ. දැන් ඔබ හොඳට බලන්න බුදුහාමුදුරන් කාලේ විමුක්තිය හොයාගෙන ආපු හැමෝම පෞල් අතහැරලා ඉන්නේ. නිවන සත්‍ය හොයාගෙන ආපු පිරිස පෞල් අතහැරලා ඉන්නේ. එතකොට මෙහෙම අතහැරලා ඇවිල්ලා තමයි විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. දැන් කාලයක් යනකොට දැන් භාග්‍යවතුන් වහන්සේ ගාවට විමුක්තිය හොයාගෙන එන පිරිස විතරක් නෙමෙයි.
විමුක්තිය කියන වචනේ නැත්තම් විමුක්තිය නිවන කියන කාරණාව ඉස්සරහට දාලා හැබැයි පෞල් ජීවිතත් ගෙවාගෙන එන පිරිස හිටියා. හොඳම උදාහරණ නකුල මාතා නකුල පිතා කියන දෙපළ. විශාකාව මිගාර සිටුතුමා. ඒ වගේම අනේ පිරිසතුමා සහ එතුමාගේ බිරිඳ. ඒ ඇත්ත පෞල් ජීවිත ගත කරපු පිරිස. දැන් හැබැයි ඒගොල්ලන්ගේ සසරේ තිබිච්ච පුණ්‍ය වාසනාව නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරලා විමුක්තිය කියන කාරණාව විමුක්ත අවබෝධය ප්‍රකට කරගන්නවා. දැන් මේ කාරණා සමස්තයත් එක්ක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අධ්‍යයනය කරනකොට මගේ පින්වතුනි මට පේන එක කාරණාවක්. ඒ තමයි දැන් ගිහි වතක කවුරු හරි ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්න මහන්සි වෙනවා නම් ඒ මහන්සි වෙන පිරිසට ඒ ගමන යන්න අවශ්‍ය කරන වට පරිසරය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකෙදි ස්වාමියක් බිරිඳක් විදිහට පෞල් ජීවිතයක් ගත කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සමසීලය දියුණු කරන්න. කියන්නේ දෙදෙනාම තමන්ගේ සංවරත්වය දියුණු කර ගැනීමට දෙදෙනාට උපකාර වෙන්නේ. ඒකෙදි දකින්න හොඳත් කියන්න අඩුපාඩුවක් දැක්කොත් ඒකත් අර පුද්ගලයා විවේචන කරන අර්ථයෙන් නෙමෙයි. එයාට ඒ අඩුපාඩුව පෙන්නලා දීලා එයාට ඒක හදාගන්න උදව් කරන්න. කරුණාවෙන් දයාවෙන්. අන්න දෙදෙනාටම සංවරත්වය දියුණු කරගන්නට සමසීලයක් දියුණු කරගන්නට දෙදෙනාට උදව් කරගන්න කියන කාරණාව. ඒක පෞල් ජීවිතයක් ගත කරන ස්වාමියෙක්ට බිරිඳෙක්ට අනිවාර්යයෙන්ම තියෙන කාරණාවක්. දෙදෙනාට එකිනෙකාට උදව් කර ගැනීම. සමසීලයක් දියුණු කරගන්න උපකාර කරන්න. ඊළඟට සම සද්ධාාවක්. මොකද්ද මේ සද්ධාව කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව, ධර්මයේ කෙරෙහි සද්ධාව, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සද්ධාව. මේ සද්ධාව දියුණු කරගන්න එකිනෙකාට උදව් කරන්න කියන අර්ථය. සමසීලයක්, සමසද්ධාවක්, සමත්‍යාගයක්. සමත්‍යාගයක් කියන්නේ දැන් මහත්යා දාණයට කැමති නම්, අතහරින්න කැමති නම්, දීමට කැමති නම් ඒකට නෝනට උදව් කරන්න කියලා කියනවා. නෝන අත්හැරීමට කැමති නම්, දීමට කැමති නම් ඒකට උදව් කරන්න කියලා කියනවා. එතකොට නෝන මහත්යාට, මහත්යා නෝනට සමසීල සමත්‍යාග දියුණු කරගන්න උදව් කරන්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි සද්ධාවෙන්, ධර්ම ආවාද අනුශාසනා කෙරෙහි සද්ධාවෙන්. ඒ සද්ධා ගෞරවයෙන් යුක්තව එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් ප්‍රතිපදාව පුරන්න. සමසීල සමත්‍යාග. ඊළඟට ප්‍රඥාව. දැන් ප්‍රඥාව කියන කාරණාව වෙන්නේ සාකච්ඡා බික්කවේ පඤ්ඤා වේදිතබ්බානේ. දැන් මම හැමදාම විශ්වාස කරන කාරණාව තමයි දැන් මගේ උපාධ්‍යාචාර්යින් වහන්සේලා මාව පැවිදි කරපු ගුරු ස්වාමීන් වහන්සේලාත් එක්ක මම නිරන්තරව කතා කරන්නට ඕනේ. මගේ හිතට දැනෙන අඩුපාඩු මම කියනවා ගිහිල්ලා උන්වහන්සේලාට. උන්වහන්සේලාගේ දැන් කෙලෙස් ප්‍රශ්නය සම්පූර්ණ ඉවර කරපු පිරිසක් නෙමෙයි අපිට හම්බෙන්නේ. එතකොට අපිට අපේ උපාධ්‍යාචාර්යින් වහන්සේලාත් එක්ක අපි සාකච්ඡා කරනවා. උන්වහන්සේලා මගේ අඩුපාඩු කියනවා. මම උන්වහන්සේලාගේ අඩුපාඩු සාකච්ඡා කරනවා. ඒක සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව කරන්නේ එකිනෙකාව ඝට්ටණය කරගන්න නෙමෙයි. අනික අනේකාව වර්ණනා කරලා ඉවරලා ලකුණු දාගන්නත් නෙමෙයි. මොකද ඒක අදාළ නැහැ. වෙන්න ඕන එකම කාරණාව තමයි එකිනෙකාට ගරුත්වයෙන් හැබැයි කෙලෙස් ප්‍රශ්නය, කෙලෙස් වැරද්ද කතා කරගන්න මහන්සි වෙන එක. ඒ අර්ථයෙන් මගේ ප්‍රධාන ආචාර්යින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ, ඊළඟට මා සලකන මගේ ධර්ම මාර්ගයේ උපාධ්‍යාචාර්යින් වහන්සේ සාරිපුත්ත වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට මම ප්‍රධාන තන්හි තබලා තියෙන මගේ ආචාර්යින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේගේ ධර්මය, ඒකට මම ගුරු කරගන්න උපාධ්‍යාචාර්යින් වහන්සේලා දෙනම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේලාගේ ජීවිත කතාවත් එක තමයි උන්වහන්සේලාගේ චරිත කතාව සහ උන්වහන්සේලාගේ ධර්මය උන්වහන්සේලා ප්‍රගුණ කරපු ඒ කාල සීමාවේ වෙච්ච කතා සහ ඒවා ඇතුළෙන් තමයි මගේ ජීවිතේට මම ගොඩාක් අර්ථ එකතු කරගන්නේ. එතකොට ඒ අර්ථයෙන් මගේ භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ මූලික ආචාර්යින් වහන්සේ, ඊළඟට උපාධ්‍යාචාර්යින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයත්. භික්ෂුන් වහන්සේලාට අප්‍රමාදීව නිවන් මඟ පූර්ණේ කරගන්න යන ගමනේදී ශ්‍රාවක පාරමිතාව සම්පූර්ණ කරපු සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහා උත්තමයාණන් වහන්සේලව තමයි ගුරුතන්හි තියාගන්න කියලා කියන්නේ. එතකොට එතනින් භාග්‍යවතුන් වහන්සේ මූලිකයි, සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ තමයි උපාධ්‍යාචාර්යින් වහන්සේ බවට පත් වෙන්නේ. ඊළඟට දැන් අපිව පැවිදි කරන ආචාර්යින් වහන්සේ ඉන්නවනේ. එතකොට පැවිදි කරපු ආචාර්යින් වහන්සේ තමයි මම වැඩ ඉන්න පන්සලේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි දායාදය මට ලබා දුන්න ඒ සංඝ පරම්පරාවන් නියෝජනය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා. ඒ අර්ථයෙන් අප
ඓතිහාසික කොරටු රාජ මහා විහාරස්ථානයේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ යටතේ තමයි මම පැවිදිලා ඉන්නේ. ඒ වගේම උපාධ්‍යාචාර්යින් වහන්සේ විදිහට ආචාර්යින් වහන්සේ විදිහට උන්වහන්සේ පැවිදි ආචාර්යින් වහන්සේ වෙනකොට උපාධ්‍යාචාර්යින් වහන්සේ වෙන්නේ හබරගඩ සුමනසාර පොඩි හාමුදුරන් වහන්සේ. එතකොට උන්වහන්සේලා යටතේ තමයි මගේ පැවිදි ජීවිතය මම ගෙවන්නේ. එතකොට උන්වහන්සේලා උදේහවහා වන්දනා කරන ඒවා, වත් පිළිවෙත් කරන ඒවා, පන්සලේ තියෙන කටයුතු වලට උදව්පදව් කරන ඒවා, ඒ වගේම මේ ධර්ම විනය සාකච්ඡා කරගන්නට වට පරිසරය හදාගන්න මේ හැම දෙයක්ම අපි බොහොම හිමින් කලබලයක් නැතුව කරගෙන ඉන වැඩපිළිවෙලක්. ඉතින් ඒකෙදි අර භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය නිරන්තරයෙන් මේ පෙළ දහමත් එක්ක භාග්‍යවතුන් වහන්සේ සමග රැඳෙමින් ඒ අවවාදයත් එක්ක යන්නට ඕනේ කියන අර්ථය මම නිරන්තර විශ්වාස කරනවා. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයක් නේ යම් ක්‍රියාවක් කරන්නට පෙර, කරන මොහොතේ, කලාට පස්සේ, වචනයක් කතා කරන්න පෙර, කතා කරන මොහොතේ, කතා කළාට පස්සේ, සිතුවිල්ලක් සිතන්නට පෙර, සිතන මොහොතේ, සිතුවට පස්සේ ඒ ක්‍රියාකාරකම, ඒ වචනය, ඒ සිතුවිල්ල තමන්ගේ නිවීමටත් අනුන්ගේ නිවීමටත් කොච්චර සාර්ථකද, ගෝචරද, සප්‍රායද, සම්මෝහද කියලා විමසන්න කියන කාරණාව. මේ අර්ථය ඊටාම ගැඹුරින් අපේ තුල පළපදියම් වෙන්න ඕනේ අර්ථයක්. අපි බලන්න ඕනේ අර්ථයක්. නිරන්තර විමසන්න ඕනේ අර්ථයක්. මේ විමසීම තුලමයි මගේ පින්වතුනි ප්‍රඥාව මෝදු වෙන්නේ. මොකද සාකච්ඡා කර තමන්ගේ සිත පිළිබඳව, කය පිළිබඳව, වචනය පිළිබඳව විමසන්නේ නැති කෙනෙක්ට ඇත්තටම හික්මෙන්න බෑ. ඇත්තටම නිවෙන්න බෑ. නිවෙන්න නම් මේක කරන්නම ඕනේ. නැත්තම් නම් මේක කරන්න බෑ. එතකොට ඒ අර්ථයෙන් ගිහිවතක වේවා, පැවිදිවතක වේවා කල යුත්තේ ඔන්න ඔතන. ඔබගෙන් කල යුතු කාරණාව ඒක. එතකොට දැන් මේ ඉවසීම ප්‍රගුණ කරමින් පෞල් ජීවිතය සාර්ථක කරගන්නවා කියන දැනට එනකොට මම කිව්වා ලෝකයේ තුල සාර්ථකයි කියන පෞල් ජීවිත නැහැ. පෞල් කියලා කියන්නේම අවුල් වෙච්ච වැඩපිළිවෙලක්. සංසාරය නැමැති පෞල් වැඩපිළිවෙලෙන් එතර වෙන්න තමයි පන්සල නැමැති නුවණ පහල කරගන්න අපි වට පරිසරය හදා ගන්න ඕනේ. ඒ අර්ථයෙන් තමයි අතීතයේ කිව්වේ පෞල් පන්සල් වෙනවා කියන එක. දැන් අද තියෙන්නේ පෞල් විතරයිනේ. හැබැයි බොදුණු සංස්කෘතිය තුල, බොදුණු ගුණය තුල තියෙන පෞල් පන්සල් වෙනවා කියන එක. මොකද්ද පෞල් පන්සල් වෙනවා කියලා කියන්නේ? අනේ හාමුදුරුවනේ සංසාරයේ අපි මේ කර්මයක් ගෙවාගෙන යන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකේ හැටියට අපිට දැන් පවුලක් වෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ නෝන කෙනෙක් මහත්තයෙක් කර්මානුරූපීව අපිට හම්බෙලා තියෙනවා. දැන් ඒකට අපි වෛර කරන්නේ නැහැ. එයාටත් උදව් කරගෙන මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් පන්සලක ගුණ ටික වඩා ගන්නවා කියන එක. මොකද පන්සලක ගුණය කියන්නේ? පැවිදි ගුණය. පැවිදි ගුණය දියුණු කරන වැඩපිළිවෙල තමයි පවුලක තියෙන්නට ඕනේ. එතකොට පවුලක පැවිදි ගුණය දියුණු කරනවා කියලා කියන්නේ දරුවෝ දෙමාපියන්ට, දෙමාපියෝ දරුවන්ට, ස්වාමියා බිරිඳට, බිරිඳ ස්වාමියාට එකිනෙකාට උපකාර කරගනිමින් ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්නට වට පරිසරය සකස ගන්නට ඕනේ. මට මතකයි මගේ මීට අවුරුදු 10කට විතර කලින් වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. 2009 10 වගේ 10 11 කාලේ වගේ කාලේ මම හිතන්නේ විශ්වවිද්‍යාලයට යන්න කලින් පාසල් අධ්‍යාපනය කරලා පාසල් අධ්‍යාපනය ඉවර වෙලා විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබාගෙන ඉන්න කාලේ මම ඒ කාලේ ඔය ධර්මයේ සාකච්ඡා කරනවා මට හම්බෙච්ච කල්යාණ පිරිස එක්ක, කල්යාණ මිත්‍ර පිරිස එක්ක. ඒ කතා කරන ගියපු වෙලාවක දවසක් මම ඒ ගියපු මට හම්බ වෙන එක මාම කෙනෙක්. ඒ මාම තමයි මගේ ජීවිතේ ඇත්තටම ගොඩාක් දේවල් මට පෙන්වලා දීපු මේ ධර්ම විනයක් තේරුම් ගන්න පවා මේ පැත්තට මාව නැඹුරු කළේ ඒ මාමා. මොකද මම විශ්වවිද්‍යාලය යන කාලේ සහ පාසල් යන කාලේ මට අදහසක් තිබ්බේ නෑ ධර්ම විනය සම්බන්ධව අර මේක හොයන්න ඕනි කියන එක පුංචි කාලේ තිබ්බට අර විශ්වවිද්‍යාලේ තිබිච්ච කටයුතු සහ පාසලේ කටයුතු මේ දේවල් එක්ක අර අපි ලෝකේ දේවල් එක්ක බිසි වෙනවනේ. ඒකෝට ටිකක් හරි අමාරුයි කාය විවේකයේ හදාගෙන මේ ධර්මයේ පැත්ත බලන්න. ඉතින් ඒකට විවේකයක් ලැබිච්ච ගමන් මම කරන්න ගිහිල්ලා ඔය මට ධර්මයේ සාකච්ඡා කරන්න හම්බෙන පිරිසත් එක්ක මම සාකච්ඡා කරන එක. ඒ සාකච්ඡා කරනකොට දවසක් මං සාකච්ඡාවක් කරගෙන යනකොට මාත් එක්ක කතා කරපු මාමා කෙනෙක් හිටියා හයස්ති මාමා කියලා. මං අදටත් හරිම ගෞරවයෙන් මතක් කරනවා මේ මාමව. මේ මාමාත් එක්ක මං කතා කරනකොට මං කිව්වා මාමේ මේ අපේ අම්මා මං මේ ධර්මයේ හොයන එකත් එක්ක ගැටෙනවනේ. අපේ අම්මා බයෙන් ඉන්නේ මම මහාන වෙයිද දන්නේ නැහැ කවදා හරි දවසක මම මේ පැවිදි වෙලා යයිද මෙහෙම වෙයිද කියලා මේ අම්මා හරි බයෙන් ඉන්නේ. මම මේකට මොකද මාමේ කරන්නේ? අම්මා ගැටෙනවා මාත් එක්ක. අම්මා මාත් එක්ක ගැටෙනකොට මමත් අම්මත් එක්ක ගැටෙනවා. මටත් තරහ යනවා අම්මත් එක්ක. කොච්චර බණ භාවනා කරන්න ගියත් මගේ හිතේ අර සතා එනවා එළියට නවත්තන්න බෑ ඒක එනවා මාමේ. මොකද කරන්නේ මේ වගේ වෙලාවට කියලා ඇහුවාම ඒ මාමා මට කියපු කාරණාව තමයි පුතේ දැන් ඔයා මේ යන්නේ නිවෙන්නනේ. ඔයාට ඕනේ නිවෙන්නනේ. නිවෙන්න යන ගමනේදී මොනම හේතුවක් නිසාවත් ඔයාව ගැටෙනවා නම් ඔයාගේ ඇතුලේ ඇලෙන ගැටෙන වැඩෙන වැඩපිළිවෙල ගැන ඔයා දන්නේ නැත්නම් ඔයා එතන ඔයා අසරණ වෙනවා.
මුලින් මේක අඳුන ගන්න. ඒක මාම කෙලින්ම කිව්වේ එකයි තමන්ව අඳුන ගන්න. තමන්ව ඇසෙස් කරන්න. තමන්ව ස්කෑන් කරන්න, ෆෝකස් කරන්න. තමන්ව ෆෝකස් කරන්න කියන එක. ඒක කරලා ඉවසීමෙන් කලබල නැතුව. ඕක කලබලයට කරන්න බෑ පුතේ කියලා. එහෙමමයි කිව්වේ. කලබල නැතුව ඒ ඇත්තන්ටත් ඔයා යන මේ ගමන යන්න උපකාරයක් වෙන විදිහට කාණු කපන්න කියලා කිව්වා. ඕක තමයි මට තේරෙන කියපු වචනේ. අදටත් මම කාට හරි කියලා දෙනකොට මම කියන්නේ කාණු කපන්න කියලා. ඒ කියන්නේ තව කෙනෙක්ට මේ පැත්තට එන්න කාණුවක් කපන්න. පරිසරයක් හදලා දෙන්න. ඒ පරිසරය හදලා දෙන එක කාණුව කපන එක කලබලයට කරන්න බෑ පුතේ. ඕක බොහෝම ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. දැන් ඒ මාම මගේ වයසේ කෙනෙක් වගේ වුණා නම් මං එච්චර ඕක ගණන් ගන්නෑ. හැබැයි එයා මට වැඩිය වැඩිමහල්. මං ඒ කාලේ ඉඳන් මගේ පොඩි කාලේ ඉඳන් තිබිච්ච පොඩි එකක් තිබ්බා. ඒ තමයි මේ මට වැඩිය වැඩිමහල් මිනිස්සු මගේ ජීවිතය සම්බන්ධව මොන හරි දෙයක් කිව්වොත් මං ඒක අහන්න ඕනි කියන එක. මේක කියනවා වයසට ගරු කරනවා කියන එක. දැන් ඇත්තටම ධර්ම මාර්ගය යන වයසට ගරු කරන්න පුළුවන් වෙන්නට ඕනි. දැන් මට වැඩිය වැඩිමහල් කෙනෙක් මගේ ජීවිතේට මොකක් හරි දෙයක් කිව්වොත් මං ඒක අහන්න කීකරුකමක් මට තියෙන්න ඕනි. දැන් ඒක මට නැති වුණොත් මං දන්නවා මට කෙලවෙනවා කියන එක. මොන මගේ භාෂාවෙන් කිව්වොත් මගේ දැන් ওই වචනේත් එක්ක ඔට්ටු වෙනවා නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒක මම කියවනේ මම බලෙන් සංවර කරන්න යන්නේ නැහැ කියලා. මට දැනෙන එක මම කියනවා ඔබට. එතකොට ඒකෙදි මම නැවත කියනවා මේ වචනත් එක්ක ඔට්ටු වෙලා වැඩක් නැහැ. මේ කතාව අහගෙන ඒකේ අදහස හොයන්න ඔබ. වයසට ගරු කිරීම කියන එක කියන්නේ වයෝ වෘද්ධත්වයට ගරු කරන්න පුළුවන් වෙන්නට ඕනි. වයෝ වෘද්ධියට ගරු කරන්න පුළුවන් වුණොත් වයසට ගරු කරන්න පුළුවන් වුණොත් තමයි අපිට වැඩිය වැඩිමහල් පිරිසට අපිට ගරු කරන්න පුළුවන් වුණොත් තමයි ඇත්තටම ප්‍රඥා වෘද්ධිය, සීල වෘද්ධිය, ගුණ වෘද්ධිය, තපෝ වෘද්ධිය කියන ගුණ ටික දියුණු කරගන්න හැකියාවක් ලැබෙන්නේ. දැන් මොකද පුංචි කාලේ මට හොඳට මතකයි අපි ඇවිල්ලා රට කාපු යක්කු. අපේ පුංචි කාලේ අපි දීපු ගේම් අපිට හොඳට මතකයි. ඒ පුංචි කාලේ අපි කරපු වැඩ. දැන් හැබැයි මගේ අම්මා තාත්තා, ඒ වගේම අපේ අපවට හිටපු ඥාති පරපුර, ඒ වගේම තමයි මට හම්බෙච්ච ගුරු ස්වාමින් වහන්සේලා දහම් පාසලේ, ඒ වගේම වෙහෙරේ, ඒ වගේම දහම් පාසලේ ගුරුවරු මේ හැමෝම දිහා බලාගෙන තමයි අපි හැදුනේ. ඒ වගේම පාසලේ හම්බෙච්ච ගුරුවරු, ඒගොල්ලන්ගේ හොඳ දේවල්, අපේ ජීවිතේට ගන්න තියෙන හොඳ දේවල් ටික මම එකතු කරගත්ත පුංචි කාලේ ඉඳලම. උදාහරණයක් කිව්වොත් පෙනේරයක් නොවි කුල්ලක් වුණා. ජීවිතයට ගාවිති හොඳ දේවල් ටික. මොකද මේක කරන්න ඕනේ කියන්නේ මොකද ලෝකයේ විවිධාකාර හොඳ නරක තියෙනවා. විවිධාකාරයෙන් හොඳ නරක ප්‍රකට වෙනවා. අද හොඳ කට්ටිය හෙට නරක වෙනවා. අද නරක කට්ටිය හෙට හොඳ වෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. මට ඒක අදාළ නෑ. හැබැයි මගේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා නම් මම ඒක එකතු කරගන්න ඕනේ කියන අර්ථය මම පුංචි කාලේ ඉඳලම කළා. මොකද භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක් මම දකිනවා ඉස්කෝලේ 7 වසරේදී. මට අවුරුදු 14යි එතකොට. දකපු අවවාදය තමයි මේ වඩා වැදගත් වන්නේ අනුන්ගේ අඩුපාඩු සොයන එක නෙමෙයි තමන්ව සොයා ගැනීමයි කියන එක. ඒ අවවාදය ගුරු කරගෙන තමයි මම ධර්ම මාර්ගයක් ප්‍රගුණ කරන්න පටන් ගන්නේ. ඉස්කෝලේ 14දී අවුරුදු 14දී වයස අවුරුදු 14දී ඉස්කෝලේ 7 වසරේදී. ඉතින් එහෙම ආපු ගමනේදී හම්බෙච්ච විවිධාකාර පිරිස් ධර්ම විනය අසුරු කිරීම පොත්පත් කියවේ මේ හැම දෙයක් එක්කම තමයි අද මොන හරි දහමක් කියනෝ නම් ඒ ධර්මයේ තියෙන ගැඹුර ඔබට කියලා දෙන්න අත්දැකීමත් එක්කයි විග්‍රහ කරන්නේ. එතකොට මට දැනිච්ච දේත් එක්කයි මම ඔබත් එක්ක සාකච්ඡාව ගෙනියන්නේ. මට නොදැනුණු දේවල් මම අවබෝධ නොකරපු දෙයක් මම ඔබට කියන්නේ නැහැ. අවබෝධ වෙලා තියෙන දෙයක් එක්කයි සාකච්ඡාව ඉස්සරහට අරන් යන්නේ. ඒකෙදි කවුරු හරි කෙනෙක් වැඩි හිටියෙක් මට මගේ අඩුපාඩුවක් පෙන්නුවොත් මට ඒක අහගන්න කීකරුකමක් නැත්තම් මම දන්නවා මට කෙලවෙනවා කියලා. ඒ කියන්නේ සසරේ තව අනාථ වෙනවා කියන එක මම දන්නවා. හැබැයි එහෙමයි කියලා හැම වැඩිහිටියොම කියන එක මම අහන්නෙත් නෑ. මොකද සමාජින් බොහෝ වැඩිහිටියෝ දැන් අර මාමා මගේ වාසනාවට මට හම්බෙලා මගේ ජීවිතේ පුතේ මේ ගමනේ යන්න කියලා මට මාම නැඹුරු කරපු නිසානේ මම මේ ගමන අද ඇත්තටම ලොකු උපනිශ්‍රයක් වුණානේ එතන මට. හැබැයි මගේ අම්මා මං මහාන වෙන්න යනකොට මට කිව්වේ මහාන වෙන්න එපා ගෙදර ඉන්න කියලා. තාත්තා අවසර දුන්නා. හැබැයි අම්මා ඒකට මුලදී කැමති වුණේ නෑ. දැන් නම් මං හිතන්නේ අවසර දීලා ඇති. දැන් කැමැත්තෙන් ඇති සතුටින් ඇති. මම දන්නේ නෑ ඒක එහෙම ඉන්නවද කියන එක. හැබැයි එදා මට මතකයි අපේ අම්මා මට කිව්වේ කසාද බැඳලා ළමයෙක් හදාගෙන ඒ කටයුතු කරන් ඉන්න කියලා. ඒ කියන එකට දැන් අම්මට කීකරු වෙනවා කියලා ඒ වෙලාවේ අම්මට කීකරු වුණා නම් එහෙම මට අද මේ ගමන එන්න වෙන්නේ නැහැ මගේ පිංගුතුනි. එහෙනම් කොහේ හරි ඔබ වගේ පෞල් බරක් කරගහගත්ත පුදුම කට්ටක් කන මිනිස්සෙක් වෙලා ඉන්නවා මාත් එහෙනම්. අද පැවිද්දේ සෝය මම විඳිනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා පැවිද්දේ දායාදේ දුර්ලභා පබ්බජ්ජා. ඒක දුර්ලභමයි මගේ පිංගුතුනි. ඒක ඇත්තටම දුර්ලභයි ඒ කාරණාව. මේ දුර්ලභ වූ පැවිද්දේ වටිනාකම අපි ඇත්තටම ජීවිතයට එකතු කරගන්න ඕන නම් ඒකට ප්‍රතිපදාව පුරන වැඩපිළිවෙල කරන්න තියෙන ගිහිවතේ ඉඳගෙනමයි.
ගිහිවතක ඉඳගෙනයි පැවිද්දට වට පරිසරය හදා ගන්නට ඕනේ. නැතුව අර කලබලයට පැවිදි වෙලා මේක කරගන්නවා මෙහෙමයි කියලා එහෙම කලබලයට මේක කරන්න බෑ මගේ පිංගුතුනි. මේක බොහොම හැමින් පැවිද්ද කියන තැනට කියන්නේ කය පැවිදි කරනවා කියන තැනට එන්න හිත පැවිදි කරලා පූර්ණ කරගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. එතෙන්ට ආවට පස්සේ කය පැවිදි කරන තැනකට ආවොත් හරිම යහපතක් සිද්ධ වෙන්නේ. ඒ අර්ථයෙන් තමයි දැන් සමහර මගෙන් අහන කාරණාවක් තියෙනවා හාමුදුරනේ ඔබ වහන්සේ මේ පැවිදි වීම ප්‍රොමෝට් කරන්නේ නැහැ. මම කියනවා මම පැවිදි වීම ප්‍රොමෝට් නොකර පැවිද්ද ප්‍රොමෝට් කරනවා. මොකක්ද ඒ කිව්වේ? පැවිදි වීම ප්‍රොමෝට් නොකර. ඒ කියන්නේ කය පැවිදි කරන එක ප්‍රොමෝට් කරන්නේ නැහැ. හැබැයි හිත පැවිදි කරන එක ප්‍රොමෝට් කරනවා. ඇයි ඒ? හිත පැවිදි කරන කෙනාට කය පැවිදි කරගන්න නිකම්ම වට පරිසරය හැදෙවි. එහෙම ඒ කාරණාව සිද්ධ වෙන්නේ. මොකද හිත පැවිදි කරනවා කියන්නේ ආ පුණ්‍යර්ධය මතු කරගන්නවා. සත්‍ය අවබෝධයට වට පරිසරය හදා ගන්නවා. පුණ්‍ය ශ්‍රේෂ්ඨය මතු කරමින් බුද්ධ ශ්‍රේෂ්ඨය අවබෝධ කරගන්න සත්‍ය අවබෝධය මතු කර ගැනීම පිණිසම මහන්සි වෙනවා. ඒ වැඩපිළිවෙල තුල එයා බොහොම ඉවසීමෙන් හෙමින් ඒ ගමන යන්නට ඕනේ. එතකොට උනන්දුව තියෙන්න ඕනේ කාරණාව සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍ය අවබෝධය පිණිස ඒ අවබෝධය පිණිස තියෙන ප්‍රතිපදාව බොහොම හෙමින් ප්‍රගුණ කරන්නට ඕනේ. මේක කලබලයට ප්‍රගුණ කරන්න ගියොත් එහෙම වෙන්නෙම මහා විනාශයක්. ඒ විනාශය නොවෙන්න ඒ අවබෝධය මතුවෙන්න භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය තමයි අර කියපු කාරණාව. තමන්ගේ සිත කය වචනය කියන තොන්දොර පිළිබඳ විමසලිමත් වීම. තමන් පිළිබඳ විමසලිමත් වීම. අනුන්ගේ අඩුපාඩුවක් දැක්කත් ඒ අඩුපාඩුව තුල පුද්ගලයව නෙමෙයි කෙලෙස් ප්‍රශ්නය දැකලා කෙලෙස් ප්‍රශ්නයම දැක ඒ කෙලෙස් ප්‍රශ්නය තමන් ගාවත් යෙදෙන්න පුළුවන් හැකියාව තියනවා නේද කියන එක අවංකව විමසන එක. අන්න බාහිර සහ අභ්‍යන්තර දෙපැත්ත විමසන වැඩපිළිවෙල. ඒකෙන් ප්‍රමුඛස්තය දෙනුනේ බාහිරට නෙමෙයි ප්‍රමුඛස්තය දෙනුනේ අභ්‍යන්තර වැඩපිළිවෙල විමසන්න. අභ්‍යන්තරික ක්‍රියාවලිය විමසන කෙනාට තමයි බාහිර ක්‍රියාවලියත් හොඳට විමසන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඇත්තටම දැන් පන්සලේ ඉන්නකොට පන්සලේ ඉන්න අනිත් අයට වැඩිය මට ඒගොල්ලන්ගේ අඩුපාඩු පේනවා. පන්සලේ ඉන්න බොහෝ දෙනෙක්ගේ අඩුපාඩු මට පේනවා. හැබැයි මම කියන්නේ නැහැ. සමහරවිට දැක්කම කට වහගෙන ඉන්නවා. අවස්ථාව ලැබුණාම කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. ඒක කියන්නේ ඔයි මේක හදාගනින් ඔයි මේ සමස මෙහෙම වෙන්න ඕනේ කියලා අර බලෙන් හදවන තැනකට නෙමෙයි. මේ සංසාරයේ තියෙන භයානකසම සහ කෙලෙස් ප්‍රශ්නය තේරුම් අරගෙන මේක හැදෙන්න කියන අර්ථයෙන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය බලන්ට කියන අර්ථයෙන්. ඒ අර්ථයෙන් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමකට වේවා. ඒ වගේම තමයි මට හම්බෙන ගිහි පිරිසකට වෝ වේවා. යම්කිසි අවවාදයක් හෝ අනුශාසනාවක් කරනවා නම් ඒක කරන්නේ වාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා කියන තැනම මතු කරගන්න ඕනේ කියන තැනින්. එතකොට ඒ අර්ථයෙන් දැන් මම දැන් මේ අවවාදයේ ගැඹුරට තව ඔබට විග්‍රහය යනවා නම් මට සිද්ධ වෙනවා භාග්‍යවතුන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න කියනකොට ධර්මානුශාසනාවක් කරනවා කියන තැනට එනකොට තියෙන සේකියා ටික සියල්ල ආරක්ෂා වෙන විදිහට දේශනාව කරන්න. ඒකෙදි මට තියෙන සීමාව බොහොම ඒ කියන්නේ මට මේ විදිහට කතා කරන්න තියෙන අවස්ථාව බොහොම සීමා වෙනවා. මොකද වටාපත අතට දීලා මේ වටාපතින් මෙහෙම මුහුණ වහගෙන කතා කරන්න ඕනේ. මෙහෙම මුහුණ වහගෙනයි කතා කරන්න ඕනේ. හරියට බණපදේ කියන නම් මම මේ කියන එක බලන්න ඕන නම් ඔයාලා නාවුවේනේ අරියදම්ම ලොකු ස්වාමීන් වහන්සේව දිහා බලන්න. උන්වහන්සේ මෙන්න මෙහෙම කතා කරන්නේ. නාවුවේනේ අරියදම්ම ලොකු ස්වාමීන් වහන්සේ. ඒ අර සේකියාවට අනුගත වෙලාම උන්වහන්සේ දේශනාව කරන්නේ. වටාපතින් මූණ වහගෙන ඒ ධර්මයේ කියන්නේ. ඒ බණපද ඇතුලේ මහා ගැඹුරු කාරණා කියවෙනවා. හැබැයි අද බොහෝ දෙනෙක්ට ඒව ඇහෙන්නේ නැහැ. මොකද මූණ වහගෙන මෙහෙම බණ කිව්වහම ඉස්සරහා ඉන්න බොහෝ දෙනෙක් ඒකට කන යොමු කරන්නේ. ඇත්ත කතාවේ ඒක. බොහෝ වෙලාවට ඒ බණ අහගෙන ඉන්න කට්ටිය ඒක නිකන් ඔහේ අහන්නම් වාලේ අහගෙන ගිහිල්ලා ඒ කියපු එක ඇහිලා නැහැ. අහන්නම් වාලේ අහලා තියෙන්නේ. ඉතින් ඒ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා දිහා බලාගෙන අපිට හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මම බලෙන් ඒක හදන්න යන්නේ නැහැ පින්වතුනි. මොකද මට බලෙන් හික්මන අවශ්‍යතාවයක් නැහැ. කාටවත් මම හික්මන කෙනෙක්, මම නිවන් දකින්න කෙනෙක්, මම ඊතර වෙන්න මහන්සි වෙන කෙනෙක් කියලා පෙන්න ගන්න මට උවමනාවක් නැහැ. මොනව පෙන්නලා ගන්නද? මොනව ලබන්නද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිවම තියෙනවා ලාභ කීර්ති ප්‍රශංසා දරුණුයි මහරණි මේවා අසුචි වගේ. බුදුහාමුදුරුවෝ කියනවා පැහැදිලිවම මේ සමාජයෙන් එන වර්ණනා ප්‍රශංසා ලාභය මේවා අසුචි විදිහට දකින්න වැඩක් නැහැ. එතකොට එතෙන්ට දැකෙන්න නම් ඊට වැඩිය වටින එකක් ගැන මට අදහසක් තියෙන්න බෑ. සසරේ තියෙන නොවටිනාකම දැනෙන තරමටම තමයි නිවනේ තියෙන වටිනාකම අනුලෝමක් ශාන්තිය සම්මත්ත නියාමය විවරණය වෙලා ඉන්නේ. ඒ අර්ථයෙන් මොනම අවස්ථාවකවත් මගේ පින්වතුනි මම මාව බලෙන් හික්මවන්න යන්නේ නැහැ. හික්මීම මා තුලින්
නැගිච්චාවේ. හැබැයි ඒ ගමන යනකොට කාට හරි කෙනෙක්ට ධර්මානුශාසනාවක් කරන්න මට අවසරයක් දුන්නොත්, අවස්ථාවක් දුන්නොත්, ඒ අවස්ථාවෙන් කරන්න පුළුවන් උපරිමයක් කරනවා. ඒ අර්ථයෙන් මම නාලිකා හැම එකම බණ කියන්න යන්නේ නැහැ. ඇත්තටම ප්‍රඥා නාලිකා විතරයි ධර්මානුශාසනා කරන්නේ. පහුගිය කාලේ විවිධාකාර නාලිකා වලින් ආරාධනා කළා ධර්මානුශාසනා කරන්න එන්න කියලා. මම බොහෝම ගෞරවයෙන් ඒක ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව ඒවැ බණ කියන්න යන්න බැරි කමක්වත් කියන්න බණ නැතුවත් නෙමෙයි. මට ඊට වැඩිය මගේ පින්වතුනි මේ කාය විවේකයේ චිත්ත විවේකයේ වටිනවා. කාය විවේකයේ චිත්ත විවේකයේ වටිනවා. මේක ඇයි වටින්නේ? මට මගේ අඩුපාඩු ටික හොයාගන්න වෙලාව ඕනේ. මට මගේ අඩුපාඩු ටික හොයාගන්න වෙලාවක් ඕනේ. ඒ වෙලාවත් ඉතුරු කරගෙන තමයි ඉතුරු අතිරික්තේ තමයි මේ ධර්මානුශාසනාවක් හරි කරන්න අවස්ථාවක් ලැබුණොත් ඇවිල්ලා මේ කරලා යන්නේ. ඒක නිසා ඒකෙදි මේ නාලිකාවල දේශනා අහන පින්වතුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. අපේ ඇත්තටම අඩුපාඩු දැක්කොත් ඒක අපිට ඇවිල්ලා පෞද්ගලිකව හරි කියන්නේ. ඒක හරියම වටිනවා. ඒකට අවස්ථාව ඔබට තියෙනවා. ඒක විවේචනය කරන්න. හැබැයි ඔබගේ විවේචනය වගේම තමයි මම හැමතිස්සම භාග්‍යවතුන් වහන්සේ මේ පැවැත්මේ තියෙන වැරද්ද විවේචනය කරන අර්ථය මම හොයනවා හැමතිස්සෙම. මට පුද්ගලයන්ගේ වැරද්ද නෙමෙයි මට ඕනේ. පුද්ගලයන්ගේ අඩුපාඩු නෙමෙයි මට ඕනේ. පුද්ගලයන්ගේ හොඳ නරක නෙමෙයි මට ඕනේ. පැවැත්මේ වැරද්ද මොකක්ද කියන එක. ආන්ගේ පැවැත්මේ වැරද්ද විමසන තැනට ફોකස් එක හදාගන්න. ඉවසීම හදාගන්න. සතිය හදාගන්න මට බැරි නම් මට ඔබට බණ කියනවත් ඇත්තටම සදාචාරාත්මක අයිතියක් නැහැ. එතකොට ඔබට මේ ධර්මයේ අනුශාසනා කරනවා නම්, දහමක් අනුශාසනා කරනවා නම්, ඒ අනුශාසනා කරන්නේ ඒ ප්‍රතිපදාවේ තියෙන ගැඹුර මට දැනিলা තියෙන මට්ටමට. ඒක කල්යාණ පුතඥ මට්ටමෙන්ද අවබෝධ වෙලා තියෙන්නේ. ඒක සෝතාපන්න මට්ටමෙන්ද, සකදාගාමි මට්ටමෙන්ද, අනාගාමි මට්ටමෙන්ද, රහත් මට්ටමෙන්ද කියන එක මම හොයන්නේ නැහැ. මොකද මට සෝවාන් වෙන, සකදාගාමි වෙන, අනාගාමි වෙන, රහත් නෙමෙයි මට ඕනේ. මට ඕනේ මේක ඉවර කරලා දාන්න. නැවත නූපදින අවබෝධයේ පූර්ණත්වයට පත්ගෙන පිරිනිවෙන්න. එච්චරයි. එතකොට ඒ පිරිනිවීම පූර්ණේ කරගන්න නම් ඒකට අදාළ ප්‍රතිපදාව මං හැමින් පුරාගෙන යනවා. මට සමහරට මේ අබ්බැවේක කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඒකට කලබලයක් නැහැ. එකම දේ තමයි ප්‍රශ්නේ මොකද්ද? කෙලස් ප්‍රශ්නේ තියෙන දරුණුකම. කෙලස් ප්‍රශ්නේ තියෙන දරුණුකම තෝර ගැනීමට අවංක වීම සහ විමසීම කියන කාරණාව විතරමයි කරන්නේ. ඒ අර්ථයෙන් අපි ප්‍රගුණ කරපු කමටහක්ක් තියෙන ඒ කාලේ මං හිතන්නේ මීට අවුරුදු 8කට විතර කලින් තමයි මම මේ කමටහන ප්‍රථම වතාවට අහන්නේ. අවංක වෙමි, පිවිරිසිදු වෙමි, පිවිතුරු වෙමි, පබසර වෙමි කියලා. මේ වචනේ ඇහිච්ච දවසේ මට පුදුමාකාර මේ සතුටකටත් වැඩිව මෙතන ආවා මේ මොකද්ද මේ කියන්නේ කියන එක. මොකද්ද මේ අවංක වෙනවා කියන්නේ? මොකද්ද පිරිසිදු වෙනවා කියන්නේ? මොකද්ද පිවිතුරු වෙනවා කියන්නේ? මොකද්ද පබසර වෙනවා කියන්නේ? දැන් පිරිසිදු වීම ගැනවත්, පිවිතුරු වීම ගැනවත්, පබසර වීම ගැනවත් මම හිතන්නේ නැහැ. මොකද ඒක හිතපු ගමන් ඒ අනුසෝතගාමි ප්‍රතිපදාව ආයි පටිසෝතගාමි වෙනවා. හිතලා කරන්න ගියොත් ඒක Taman තුලින් වෙන්න දෙන්න ඕන. ඒක Taman තුලින් වෙන්න නම් එකම දෙයයි තියෙන්නේ, Tamanට අවංක වෙන්නට ඕන. Tamanට අවංක වෙනවා කියන තැන තියෙන්නේ එකම එක කාරණාවයි මගේ පින්වතුනි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ මොකද්ද? උන්වහන්සේගේ ධර්ම අවවාද මොනවද කියන තැනට විමසීම කරන එක. ඒක විමසමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ බැලඳ සැක කරන්න යන්නේ නැතුව ගෞරවයෙන් ඒක විමසමින්, හැබැයි Taman තුලින් කෙලෙස් ප්‍රශ්නය හඳුනා ගැනීමට අවංක වෙන්නට ඕනේ. මෙන්න මේ අවංකකම තුල තමයි ඇත්තටම කෙලෙස් වංචකය, සංසාරයේ නැමැති වංචාව කොච්චර දරුණුද කියන එක තම නැන පමණින්ම විවරණය වෙලා එන්නේ. හැබැයි ඒක තම තමන්ගේ නැන පමණ මිසක් භාග්‍යවතුන් වහන්සේගේ නැන නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව, භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව ගුරුතන්හි තබාගෙන ඒ මහා ධර්ම විනය තුලින් තමයි අපිට මේක විමසන්නට තියෙන්නේ. එතකොට ඒ විමසීම කරන්න බොහෝම ගැඹුරු විමසීමක් තියෙන්නට ඕනේ. ඕක මට දැනෙච්ච හොඳ උදාහරණයක් තමයි භාග්‍යවතුන් වහන්සේ දෙන අලගද්දූපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ ධර්ම විනය උපමා කරනවානේ සර්පයාට. නිවෙන මග වඩන මේ ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ සර්පයාට. මේ ගමන මේ ධර්ම විනය උපමා කරන්නේ සර්පයාට. මේක වැරදි කොනින් අල්ලගත්තොත් ඊටාම හානියක් වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ එතන උදාහරණයක් දෙනවා. හරි ලස්සනට දෙනවනේ උදාහරණේ. උන්වහන්සේ කියන්නේ සර්පයෝ අල්ලන්න කැමති මිනිස්සෙක් යනවා සර්පයෝ අල්ලන්න. හැබැයි සර්පයෝ අල්ලන්න ගිහිල්ලා වැරදි තැනින් ඒ සර්පයාගේ ඇල්ලුවොත් ඒ මිනිසයාට මහා අනර්ථයක් සිද්ධ වෙන්නේ. සර්පයා දෂ්ට කළා. ඒ වගේ විමුක්තියට කැමති, ඊතර වීමට කැමති, සත්‍ය අවබෝධයේ පූර්ණත්වයට කැමති යම් පිරිසක් අද ඉන්නවා නම් ඒ පිරිස ධර්ම විනය හදාරන්නට ඕනේ.
ධර්ම විනය අවබෝධ කරගන්නට වට පරිසරයක් හදා ගන්නට ඕනේ. ඒ උදෙසා කැප වෙන්නට ඕනේ. නිකන් හිටියට හම්බ වෙන්නේ නැහැ. ආන්ගේ කැපවීම තුළ ඒ වැඩපිළිවෙල තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපදාව තේරුම් ගන්න යන කෙනෙක් හරියට සර්පයෙක් එක ගනුදෙනු කරනවා වගේම පරිස්සම් වෙන්න ඕනේ. හිතන්න මගේ පින්වතුනි මෙතෙන්ට දැන් දාර පොළඟෙක් එනවා. ණයෙකුත් නෙමෙයි පොළඟෙක්. පොළඟගේ ස්වභාවය තමයි පන්න ගහන්නේ. හිතන්න මේ පොළඟා අපි දැන් යනවා দমনය කරන්න. මේ පොළඟව අල්ලන්න. මේ පොළඟව හරියටම බෙල්ලෙන් අල්ලගන්න. දැන් මේ යන කෙනා ගාව ඉවසීම කියන එක නැති වුණොත් මේ යන කෙනා ගාව විමසීම කියන එක නැති වුණොත් මෙයා අනිවාර්යෙන් මෙයාට දෂ්ට කරනවා පොළඟා. හැබැයි පොළඟා දිහා බලාගෙන කලබලයක් නැතුව ඉවසීමෙන් විමසීමෙන් අර කියන්නේ වෙලාව වෙනකන් කලබලයක් නැතුව හිටියොත් අනිවාර්යෙන් බෙල්ලෙන්ම අල්ලගන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳ විසකුරු සර්පයෙක්ගේ බෙල්ලෙන් අල්ලගන්න ට්‍රේන් වුණා වගේ අපි කලබලයක් නැතුව අපිව ට්‍රේන් කරන්න ඕනේ. මොකටද? අපි දහණය තුල, සීලය තුල, භාවනාව තුල, පත්තිපත්තානුමෝදනාව තුල වෙయ్యවච්ච අපචායන, ඒ කියන්නේ පූජනීය උතුමන්ට ගරු කිරීම, පූජනීය ස්ථාන වලට ගරු කිරීම කියන එක තමයි. ඒ කියන්නේ පූජනීය වස්තුන්ට ගරු කිරීම කියන තැනින් අර හික්මීම කියන කාරණාව. දාන, සීල, භාවනා, වෙయ్యවච්ච අපචායන, පත්තිදාන, ප්‍රාප්තිදාන, පත්තානුමෝදනා, ඊළඟට ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, දිට්ඨිජ්ජ කම්මතා. මේ කියන පුණ්‍ය ශ්‍රේෂ්ඨය තුල හික්මවීම පුරුදු කරන්න ඕන. දැන් ප්‍රවාහයේ තියෙන කෙලින්ම සතර අපා පැත්තට තමයි අපි ඇදී යන වැඩපිළිවෙල තියෙන්නේ. ඒ කියන්නේ අපි දෙන්නෙම සතර අපාගත ගතියට. ලෝභ දෝෂ මෝහ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන. දැන් මේ ලෝභ වැඩපිළිවෙලම අලෝභයක් බවට පත් කරගන්න. ද්වේෂ වැඩපිළිවෙලම මෛත්‍රියක් බවට පත් කරගන්න. සමගිය බවට පත් කරගන්න. මෝහ වැඩපිළිවෙලම ප්‍රඥාව බවට පත් කරගන්න දැනට මේක අනිත් පැත්ත කරකවන්න එපා. ඒ කියන්නේ අනිත් පැත්තට පීනන්න එපා. ඕගේ ගලන්නේ මේ පැත්තට, දැන් අනිත් පැත්තට පීනන්න ඕනේ. දැන් මේ අනිත් පැත්තට පිහිනනකොට ඒ පිහිනන්න මහන්සි වෙනකොට තමයි නොපිහිටමින් වෑයම් නොකරමින් පීනෙන්නේ කොහොමද කියන එක, නැත්තම් මෙතනින් එතර වෙන්නේ කොහොමද කියන එක අහුවෙන්නේ. දැන් පීනන්න මහන්සි නොවන කෙනෙක්ට ඒ අර්ථය අහුවෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවනේ ඔබ වහන්සේගේ අවබෝධය මොකක්ද කියලා ඇහුවාම කියනවනේ අවබෝධය තථාගතයන් වහන්සේ ඕගේ තරණය කළේ නොපිහිටමින් වෑයම් නොකරමින් කියලා. මම පිහිටියෙත් නෑ වෑයම් කළෙත් නෑ. පිහිටියොත් ගිලෙනවා, වෑයම් කළොත් තිල්පෙනවා. පිහිටන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව ඕකේ තරණය කළා කියලා. ඒකට පිහිටන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව තරණය වෙන නුවණ පහළ වෙන්න පීනන්න එපා. පීනන කැපකිරීමක් තියෙන. මෙහෙම කැප වෙන කෙනාට තමයි ඒ නුවණ හම්බ වෙන්නේ. නැතුව නිකන් ඉන්නේ උන්ට හම්බ වෙන්නේ නැහැ. කම්මැලියට කුසීතයට මේ මාර්ගය නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. මේක හම්බ වෙන්නේ නැහැ. පීනන්න ඕනේ අනිත් පැත්තට. මේ මහා සමාජ ප්‍රවාහයක්, මේ ලෝක ප්‍රවාහයක් අනිත් පැත්තට ගහගෙන යනකොට ඕකෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට පිහිනනවා කියන එක ලේසි පහසුවකුත් නෙමෙයි මගේ පින්වතුනි. ඒකයි වීරවන්තයන්ට විතරයි මේක කරන්න පුළුවන් කියන කිව්වේ. ආරම්භක වීම, පරක්කම වීර, නෙක්කම්ම වීර ආදී වශයෙන් මේ වීරය කියන කාරණාව මේක යෙදෙන්න ඕනේ. එතකොට මහා පුරුෂ වීරයෙන් සමන්නාගත වෙත තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරනකොට තමයි අපිට ඒ ගුණයට සද්ධාාවක් කෙනකොට තමයි ඒ වීරය ගන්න පුළුවන්. නැත්තම් අපි පව් බහිනවා. කොහොමද පව් බහින්නේ? දැන් ඕක මට දැනෙච්ච තැනක් මම කියන්නද. මට මතකයි මම A level වල ක්ලාස් ගියේ නුගේගොඩ. ඒ නුගේගොඩ ක්ලාස් එකකදී දවසක් අපි මට මතකයි අපේ ඉතිහාසයේ ගුරුතුමා, මම කලා විෂය ධාරාව ඉගෙන ගත්තේ. ඉතිහාසයේ ගුරුතුමා කලින් අවුරුද්දේ හොඳ රිසල්ට්ස් දාපු අයියලා ගෙනල්ලා ඒ අයියලා ලව්ව ස්පීච් එකක් කෙරෙව්වා. ඒ ස්පීච් එක කෙරෙව්ව වෙලාවේදී ඒක අහගෙන ඉන්නකොට මට පුදුමාකාර මොරාල් එකක් ආවා. විභාගේ ගොඩ දාන්න ඕනි කියලා. ඒක ඒ ආපු මොරාල් එක කොච්චරද කියලා කියනවනම් මට විභාගෙට තිබ්බේ මාස 3ක් විතර වගේ. මම ඒ වෙනකොට පන්තියත් ඇත්තටම අන්තිම හිටියේ. ඒ කියන්නේ මම හැමදාම පන්තියේ මම මොකද විභාගේ එච්චර කෑ ගලේ නැහැ. මොකද මට ඒ එක්සෑම්ස් දැනෙලා තිබ්බේ නැහැ. සහ ඒ කියන්නේ ඒව කරන්න ඕනේ කියන එක එච්චර ඔළුවේ තිබ්බේ නැහැ. මම බොහොම නිදහසේ කාලා, ඒ කියන්නේ අම්මා බත් එක හදලා දෙනවා, ඒක අරගෙන ඉස්කෝලේ යනවා, මේව කරනවා, මේ යාළුවොත් එක්ක කෑම කනවා, බොහොම අර කෙලිලොල් ජීවිතයක් ගත කරපු මිනිස්සෙක්. එතකොට විභාගේ ගොඩ දාන්න ඕනි කියන අදහස ආපුවාට පස්සේ අර ආපු මොරාල් එකත් එක්ක මම පාඩම් කළා. අවුරුදු 2ක් පන්ති ගියාට අන්තිම මාස 3 පාඩම් කළා තමයි එක්සෑම් එක ගොඩ දැම්මේ. හැබැයි එතනට මොරාල් වෙන්න බලපෑවේ ඒ වීරය ආවේ අර පන්තියේ ගුරුවරයා කලින් අවුරුද්දේ විභාග ලියලා ඒක හරියට පාස් වෙච්ච අයියා කෙනෙක් ඇවිල්ලා කියපු මේ කතාවත් එක්ක. මට ඒ වෙලාවේ පෙළඹවීමක් ආවා මේක කරගන්න ඕනි කියලා.
ඒ වගේ දැන් ලෝක සම්මතයේ තියෙන සේරම දේවල් පැත්තකට දාලා ඉවර වෙලා විමුක්තිය අවබෝධ කරගන්න ඕනි කියලා පැවිදි ජීවිතයකටත් ආවට පස්සේ මට මාව අර කියන්නේ වීරවන්ත කරගන්න, මගේ භාෂාවෙන් කිව්වොත් මොරාල් කරගන්න, මේ කෙලෙස් යුද්ධයේ ජයගෙන යන්න, ඉදිරියට යන්න මගේ පිටිපස්සෙන් නිරන්දගෙන හැමතිස්සෙම මාව දිරිගන්නවන්නේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියවනකොට භාග්‍යවතුන් වහන්සේගේ ජාතක පාළිය, ඒ වගේම තමයි චර්යා පිටක පාළිය, ධම්මපද පාළිය, මේ දේවල් අර හිත කියවන්න යන්නේ නැහැ. අවස්ථාවක් හම්බුනහම කියවන්නේ. ඒ දකින්න දේවල්, ඒ කතා, බණවල ඇහෙන කතා, ඒව අහිලා තමයි මේ මොරාල් එක එන්නේ. මොකද්ද මේ මොරාල් එක කියලා මම මේ කියන්නේ? වීරය. කෙලෙස් ප්‍රශ්නය බිඳගෙන යන්න මහා වීරයක් ඕනේ. ඒ වීරයට අපිට ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ. චතුරංග සමන්නාගත මහා වීරයෙන් වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේත් එක්ක යන්න නැතුව මේක ගන්න බෑ මේ වීරය. උන්වහන්සේත් එක්කමයි යන්න ඕනේ. උන්වහන්සේ සමගමයි කටයුතු කරන්න ඕනේ. ආන් එතෙන්ට එනකොට තමයි ක්‍රමානුකූලව දැනෙන්නේ කොච්චර වීරයක්, කොච්චර කැපකිරීමක් කරන්න ඕනද? අපි විභාගවලට කැපකිරීම කරපු කැපකිරීම මොකද්ද? අපි ලෝකයේ දෙයක් ඇචීව් කරගන්න කරපු කැපකිරීම මොකද්ද? ඒ ලෝකේ අල්ලන්න තිබිච්ච හැකියාවම තමයි දැන් කරකවන්න තියෙන, ඈතර වෙන්න කියන එක. ඒ කියන්නේ ලෝකයේ කන්න තිබිච්ච, ලෝකයේ දුවන්න තියෙන අකුසල මූල තණ්හාවමයි දැන් කරකවන්න තියෙන අනිත් පැත්තට කුසල මූල තණ්හාවක් කරගන්න තියෙන්නේ. ලෝකයේ පවතින්න තියෙන හැකියාවමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඒක කරගන්න මහා වීරයක් ඕනේ මේ නැවැත්ම සාක්ෂාත් කරගන්න. එතකොට ඒ පවතින්න තියෙන හැකියාව හැවත් රාග දේශ මොහ වැඩපිළිවෙලමයි විරාග කරගන්න, අද්වේෂ කරගන්න, අමෝහ කරගන්න ප්‍රතිපදාව සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට ප්‍රතිපදාව සාකච්ඡා කරනකොට අනිත් පැත්තට පීනන්න ඕනේ. අන්න අනිත් පැත්තට පීනන කෙනාට තමයි පිහිටන්නෙත් නැති, වෑයම් කරන්නෙත් නැති අවබෝධය මොකක්ද කියන එක භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුලින්ම ප්‍රකට වෙලා එන්නේ. අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ. දැන් මේ අර්ථයට එන්න, මේ හැඟීමට එන්න බොහොම පැහැදිලිව මගේ පින්වතුනි එකම එක දෙයයි කරන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සරණ යන එක. ධර්ම රත්නය සරණ යන එක. පුද්ගල සංඝයා නෙමේ, සංඝ ගුණය සරණ යන්නට ඕනේ. ඒ අර්ථයෙන් මම ඔය හැමදාම කියන කතාවක්, පන්සල් වල, බෙහෙරවල වල ඉන්න ස්වාමින් වහන්සේලා, ආරණ්‍ය වල ඉන්න ස්වාමින් වහන්සේලා කිසිම කෙනෙක් පුද්ගලිකව විවේචනය කරන්න යන්න එපා, කරන්න බෑ. බුදුහාමුදුරේකට අපිට අවසරය දෙන්නෙත් නෑ. අපි කරන්න ඕනේ කෙලෙස් ප්‍රශ්නය විවේචනය කරන තැනට මහන්සි වෙන එක. ආන් එතෙන්ට එන කෙනාට ධර්ම විනය ප්‍රගුණ කරන්න පැහැදිලිවම හොඳ විමසීමක් තියෙන්න එපා. හොඳ විමසීමක් තියෙන්නත් ඕනේ, වගේ හොඳ විමසීමක් තියෙන්නත් ඕනේ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධා වෙනකොට, ධර්මයේ කෙරෙහි සද්ධා වෙනකොට මේ කියන සද්ධාව තමයි ඇත්තටම අමූලිකා සද්ධාව. එතකොට හාමුදුරුවෝ දැන් අපි ගාව සද්ධාව දිනවනේ. ඔව්, ඒ බොහෝ වෙලාවට අපි ගාව තියෙන්නේ අමූලිකා සද්ධාව නෙමෙයි, මූනිච්චා සද්ධාව. ඒ කියන්නේ පේන්න වඳිනවා. පේන්න ගරු කරනවා. අනිකාගේ ලකුණු දාගන්න. දැන් මට මතකයි පුංචි කාලේ දවසක් පන්සලේ අපි යනවා ඔය කටින කාලවලට. දැන් මේ කාලවල විහෙර විහාරවලට තරුණ දරුවෝ ඇවිල්ලා උදව් කරනවානේ, කොඩි හිටවන්නේ ඒව කරන්නේ. ඉතින් පන්සලට ගිහිල්ලා ඉවර වෙලා දැන් අපි හරි සතුටින් යන්නේ, ගිහිල්ලා යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා කොඩි හිටවනවා, පන්සලේ ඒ කටයුතු උදව් වෙනවා. හරි සුන්දරයි අත්දැකීම. දැන් හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් අපිට කතා කරලා පුතේ එහෙනම් මේ වැටික් කරන්න කියලා උන්වහන්සේ ආවාසයට යනවා. උන්වහන්සේ ආවාසයට ගියාට පස්සේ ඉතින් අපි කට්ටිය ඉතින් අර හාමුදුරුවෝ ඉන්නකොට තියෙන උනන්දුව නැහැ. වැඩේට ටිකක් වෙලා ඉන්නකොට කට්ටිය වල්පල් කියවනවා, නම්මනම් කියවනවා, ඔය ඉස්කෝලේ කාලේ ගෑල් ළමයි ගැන කියවනවා. ඕ මේව කියු ඉඳලා එකපාරටම දැක්කොත් එහෙම හාමුදුරුවෝ ආයි මේ පැත්තට එනවා කියලා අර පැත්ති වල තියෙන ගල්ලිනි ඕන් අතට එනවා. අර කොඩි කණු ඕන් කෙලින් වෙනවා. ඕන් අර හාමුදුරුවෝ දකින්නකොට තමයි කොඩි කණු හිටවන්නේ. ඔතනින් තමයි මගේ පින්වතුනි මට දැනෙන්න ගත්තේ. දැන් ඔය කතාවත් එක පස්සේ කාලෙක තමයි ඇත්තට මේක හොඳටම තේරුනේ. දැන් මොනතරම් මෝනිච්චාවක් දෙය තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රංගපෑම හාමුදුරුවන්ට පේන්න කරන්නේ ඔක්කොම. නැත්තම් අර දැන් සමහරට බුදුමැදුරට ගිහිල්ලා බුදුමැදුර අතු ගන්නවා, පිරිසිදු කරනවා, රටේ ලෝකේ නැති කුණුහරුප කියව. පන්සලේ ලොකු හාමුදුරුවනකොට ඔක්කොම සයිලන්ට්. ඇයි ඒ? දැක්කොත් මොනව හිතයිද දන්නේ නැහැ. මේ මෝනිච්චාවනේ තියෙන්නේ මගේ පින්වතුනි. දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉන්නවා කියන තැනින් කටයුතු කරන්න ගියොත් උන්වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නේ. අපි කරන වැරදි ඔක්කොම උන්වහන්සේ බලාගෙන ඉන්නේ. දැන් ඕක අර හොඳට දැනෙන තැනක් තමයි පන්සලට ගිහිල්ලා බුදුමැදුරක් හරි පිරිසුදු කරන තැනකට ගියොත් බලන්න නිකන් පන්සලේ තියෙන බුදු පිළිම වහන්සේගේ තියෙන අර මද සිනහව. ඔය සිනහවෙන් අපි දිහා බලාගෙන ඉන්නේ ලෝක සත්‍යය දිහා. පුංචි කාලේ ඔයගොල්ලෝ සින්දුවක් අහලා ඇති. මලක් නෙලාගෙන විත් බුදු සාදුට පිදුවා, එමල දැකලා සාදු මදස හිමිහිට බැලුවා. බොරුවක් නව මේ කියන්නේ ඇත්තම ඇත්තයි, මේ මල මම නෙලා ගත්තේ මගේ මල්වත්තෙන්. ඔන්න ඔය ස්වභාවය තමයි, ඒ ළමයාගේ ස්වභාවය තමයි අපි ගාව දැන් ඇත්තටම තියෙන ස්වභාවය. එතකොට භාග්‍යවතුන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නකොට අන්න ඒ වගේ අර ළමයා දිහාත් බලාගෙන ඉන්නවා අර බුදුහාමුදුරුවෝ.
සමාවෙන්න හිමියනි බොරු නොකිය මිසිතකින් නෙලාගත්ත මේ මල නංගිගේ මල්වත්තෙන්. බුදුහාමුදුරුවෝ hina වෙලා බලාගෙන ඉන්නකොට නොදැනෙන නොහැගෙන හින්දයි මේ විමසන්නේ ඉතින් තවම ඇයි හිමිමා දැක හින හෙන්නේ. ඔබ වහන්සේ මන් දිහා මේ බලාගෙන ඉන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ. එතකොට යාට තේරෙන්න ගන්නවා. බුදුහාමුදුරනේ මට දැන් ටික ටික තේරෙනවා. මම කලේ බොරුවක් කියන එක ඔබ වහන්සේ දැකලා ඉවරයි. ඒක දකින්න ඔබ වහන්සේ, ඒ අර්ථය දකින්න ඔබ වහන්සේ මට හරිම කරුණාවෙන්, හරිම මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් මන් දිහා බලාගෙන ඉන්නවා. සමාවෙන්න හිමියනි බොරු නොකිය මිසිතකින් නෙලාගත්තේ මේ මල නංගිගේ මල්වත්තෙන්. අර ඒ ළමයාගේ ඒ සින්දුවේ තියෙන්නේ ඒ ළමයා ඒ වැරද්ද නිවැරදි කරගන්නවා වගේ. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් අඩුවක් නැතුව අදටත් අපි දිහා බලාගෙන ඉන්නවා. අපි දිහා බලාගෙන ඉන්නකොට අපිට දැනෙන්නේ නැහැ උන්වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අදටත් වැඩ ඉන්නවා කියන එක. මොකද්ද මේ අර්ථය මගේ පින්වතුනි? මේක තෝරගන්න මම පුංචි උදාහරණයක් කියන්නම්. හොඳට බලන්න මේ කතාව තෝරගන්න ලස්සන අර්ථයක් මෙතන තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන්ම. ඒ තමයි මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා මගේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවානේ දැන් පිරිණිවෙන්න කියලා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී කියන එකම කාරණාව තමයි මෙන්න මේක. මොකද්ද කියන කාරණාව? අධර්මයක් දුටු තැන ධර්මයෙන් කරුණු පෙන්වලා අධර්මයේ යටපත් කරන, අවිනයක් දුටු තැන විනයෙන් කරුණු පෙන්නලා අවිනය යටපත් කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ. ඒ කියන්නේ සතර මඟ සතරඵල පූර්ණත්වයට පත් වෙන මඟඵල ඥාන පූර්ණ කරන ඒ අවබෝධයට යන පිරිස පහළ වෙලා ඉවර වෙන තාක්කල් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. මේ මොකද්ද මේ? ආන් ඒ අර්ථය තමයි ඔබත් දැන් විමසන්නට ඕනේ. මොකද්ද මේ? දැන් ඕක කියපු ගමන් අපිට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉඳලා උන්වහන්සේ පිරිනිවුණාට පස්සේ, ඒ කියන්නේ පරිනිර්වාණ මංචකේ වැඩිට පස්සේ ශාසනය ඉවරයි. මොකද දැන් ඒ වෙනකොට සිව්වණක් පිරිස පහළ වෙලා ඉවරයිනේ දැන්. ඊට පස්සේ සිව්වණක් පිරිස පහළ වෙන්නේ නැහැ කියන එක. නෑ මගේ පිංගුතුනි. ඒක නෙමෙයි මේ කිව්වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර කාය පිරිනිවන් පෑවට ඒක දහණය වුණාට උන්වහන්සේගේ ධර්ම කාය මුල් කරපු උන්වහන්සේගේ ධාතු කාය තාම වැඩ ඉන්නවා. එතකොට ධාතු පරිනිර්වාණය වෙනකන් උන්වහන්සේගේ ශාසනය විපුල ඵල නෙලන්නට පුළුවන් අපිට. ඒ විපුල ඵල නෙලා ගැනීමට භාග්‍යවතුන් වහන්සේගේ ධාතු කය පිරිනිවනට වඩිනකන් ඒ අවස්ථාව තාම තියෙනවා. එතකොට ධාතුන් වහන්සේලා තාම ජීවමානයි. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කරගන්න පුළුවන් වට පරිසරය තාම මෙතන තියෙනවා. මේක විනාශ වෙලා නැහැ. හැබැයි ඒක එන්න විනාශ වෙමින් තියෙන. ඒක පරිසරේ නැති වෙමින් තියෙන. සද්ධර්ම ප්‍රතිරූපක බහුල වෙමින් තියෙනවා. ධර්මය අධර්මය වෙමින්, විනය අවිනය වෙමින් යන වැඩ පිළිවෙල ලෝකේ තියෙන ඕන තරම්. ඒක මහායාන සම්ප්‍රදාය වේවා, තේරවාදී සම්ප්‍රදාය වේවා, මේ හැමතැනම මේක තියෙන ප්‍රශ්නයක්. ඔය මහායාන සම්ප්‍රදාය මම අසුරු කරන ගුරුවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ගුරුවරු ඕක ලස්සනට කියනවා. ඒගොල්ලොත් කියනවා මේ දැන් මහායානී කියන එකත් වරද්දගෙන දැන් තියෙන්නේ කියන එක. එතකොට තේරවාදී සම්ප්‍රදායෙත් වරද්දගත්ත තැන් අනන්ත අපරිමාණ තියෙනවා. එතකොට දැන් මහායානීය තේරයානීය මහායානීය වජ්‍රයානීය ඔය ආනා ගැන නෙමෙයිනේ අපි අත්‍තරම් බලන්න ඕනේ කියන්නේ. වජ්‍රයානීය මොකද්ද? මහායානීය මොකද්ද? තේරයානීය මොකද්ද? තේරවාදය මොකද්ද කියන එක නෙමෙයිනේ බලන්න ඕනේ. අපි බලන්න ඕනේ නිවන පූර්ණේ කරගන්න ඕනේ කොහොමද? නිබ්බාන අවබෝධයට පත් වෙන්නේ කොහොමද අපි කැප වෙන්න ඕනේ? ඒක අර බ්‍රහ්මංස හාමුදුරන් එක වෙලාවක ඇවිල්ලා අහනවනේ එක ශ්‍රාවකෙක් අද ලෝකයේ තියෙනවා නිවන් දකින්න. දැන් අපි ලංකාවේ මේ කොටු වෙලා හිටියට ලෝකෙට පොඩ්ඩක් බහැලා බැලුවම තේරෙනවා මේ ඒක වර්ල්ඩ් වයිඩ් මේ කතාව යනවා. ඔය අජාන් අමරෝ, අජාන් සුකිතෝ, ඒ වගේ ඔය අජාන්චා හාමුදුරුවන්ගේ ආభాෂය ලැබපු සුදු හාමුදුරුවෝ අද ඉතාම ප්‍රශංසනීය විදිහට ධර්ම අනුශාසනාව ප්‍රාතිහාර්ය පාමින් තේරවාදී සම්ප්‍රදාය මුදුන්පත් කරමින් ඉන්නවා ලෝකෙට. විශාල වශයෙන් සුදු හාමුදුරුවෝ ඇවිල්ලා පැවිදි වෙමින් ඉන්නවා. ඔය ලග්ගල, හග්ගල, ඊට පස්සේ ඔය නකල්ස් පැති වලට ගියාම වැඩිපුරම ඉන්නේ අද දකින්න පුළුවන් අපේ සුදු ස්වාමින් වහන්සේලා පිටරට වලින් ඇවිල්ලා භාවනා යෝගියෝ වැඩ ඉන්නවා. උන්වහන්සේලා මේ රටවල් හොයාගෙන එනවා. ඒ එන සමහර පිරිස් කියන කතාවක් තමයි ධර්මය සම්බන්ධව විද්වත් සාකච්ඡාව සහ ප්‍රතිපදාව ගැන ගැඹුරට කතා කරන්න හොඳයි තායිලන්තය වගේ රටවල්. හැබැයි ඒක ප්‍රගුණ කරන්න හොඳ රටක් විදිහට සැලකන්නේ ලංකාව. මොකද ලංකාවේ මේ වට පරිසරය ඇතුලේ ධර්මය සම්බන්ධ විවිධාකාර වාද විවාද, ගැටුම්, ඊට පස්සේ ප්‍රශ්න, ඒවා මැද්දෙන් අවංකව ප්‍රගුණ කරගන්න පිරිසට ඒ පරිසරෙත් මෙතන තියෙනවා. බුදුහාමුදුරන් කාලේ වගේ ඒ තියෙන අර බුද්ධ කෝලහලය වගේ මේ කාලේ අපේ රටේ ඇදිලා තියෙන ලොකු රහත් කෝලහලයක්.
බුදුහාමුදුරුවෝ ඉපදෙනකොට බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කාලේ තිබිච්ච බුද්ධ කෝලාහලය වගේ මේ කාලේ ලොකු රහත් කෝලාහලයක් ඇවිල්ලා තිනවා. මේ රහත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. Facebook එකට ගියාම විශාල වශයෙන් රහතන් වහන්සේ සම්බන්ධව විවිධාකාර මතවාද, ගැටුම්, ප්‍රශ්න ඇති කරගෙන සංවාද කරනවා, වාද කරනවා, විවාද කරනවා. ඒ අතරේ ඔක්කොම දිහා බොහොම මධ්‍යස්ථව බලාගෙන කිසිම කලබලයක් නැතුව සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදිතබ්බා කියන තැනින් ධර්ම සාකච්ඡාවට මුල් තැන දීලා, ධර්ම අනුශාසනාවට මුල් තැන දීලා, ඒ වගේම දාන සීල භාවනා පතිපත්තානුමෝදනා වෙය්‍යාවච්ච අපචායන, ඒ වගේම ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, දිට්ඨිජ කම්මතා හේවත් සම්මා දිට්ඨියම ප්‍රමුඛ කරනවා කියන දරට මුල් තැන දීලා බොහෝම සෙමෙන් සිහියෙන් නිහඬව කලබලයක් නැතුව මග වඩන පිරිසකුත් මේ ලංකාද්වීපේ ඉන්නවා. ඉතින් අර ඔක්කොමත් බලාගෙන මේ වැඩේ කරගන්න කට්ටියකුත් ඉන්නවා මේ ලංකාවේ. එතකොට මට කියා ගන්න ඕනේ කාරණාව මගේ පින්වතුනි, කලබලයක් නැතුව බොහොම සෙමින් සිහියෙන් යන ගමනක පෞල් ජීවිතයක් ගෙවන කෙනෙක් වේවා, පැවිදි ජීවිතයක් ගෙවන කෙනෙක් වේවා, ඔය කවුරු වේවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනයත් එක්ක අපි යන්නට ඕනේ. ඒකෙදි විමුක්තිය අවබෝධ කරගන්නවා කියන තැනට ධර්මය සහ විනය කියන තැන අල්ලගන්න නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ චරිතය අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ වගේම තමයි ධර්මය, සූත්‍ර විනය, අභිධර්මයේ තියෙන තැන් අවස්ථාව හම්බුනහම කියවන්න, හදාරන්න, ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තියෙන්න ඕනේ. ධර්ම සාකච්ඡාව ශ්‍රවණය ඕනේ. ඒ වගේම තමයි ශ්‍රාවක චරිත කියවන්න. ශ්‍රාවක චරිත කියවන්න. එතකොට ගොඩක් දේවල් අපිට අපේ අඩුපාඩු හොයාගන්න පුළුවන්. ළඟ ඉන්න අය දිහා බලලා ඒගොල්ලොත් එක්ක තමන්ගේ සීලය මනින්න යන්න එපා. තමන්ගේ ගුණය මනින්න යන්න එපා. හැමතිස්සෙම තමන්ගේ ගුණය සීලය මනින්න ඕනේ. උනොත් භාග්‍යවතුන් වහන්සේත් එක්ක මනින්න. එතකොට තේරෙනවා උන්වහන්සේ ඉදිරිය අපි කොහෙද ඉන්නේ කියන එක. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ ගමන යනකොට අපි ගාව තියෙන අකුසල මානයම කුසල මානයක් බවට පත් කරගන්න. අකුසල තණ්හාවම කුසල තණ්හාවක් බවට පත් කරගන්නට ප්‍රතිපදාව තීව්‍ර කරගත යුතුයි. ඕම් ඔය අර්ථයට එනකොට තමයි රාගයම අසුභය බවට පත් වෙන, ද්වේෂයම මෛත්‍රිය බවට පත් වෙන, මෝහයම ප්‍රඥාව බවට පත් වෙන, ඥානීය පූර්වාංගම් වෙච්ච පඤ්ඤාවත්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසති කියන ප්‍රඥාවන්තයන් විසින් දුර්ලභවම අවබෝධ කරන මේ දුර්ලභ වූ සත්‍ය අවබෝධයට ගමන් කරන්න. ඉතින් ඒ උදෙසා සෙමින් සිහියෙන් නිහඬව ගිහිවතක වේවා පැවිදිවතක වේවා ප්‍රතිපදාව පූර්ණේ කර ගැනීම පිණිස ඔබ දක්ෂ වෙන්න. ඒ උදෙසා කළ යුත්තේ විය යුත්තේ ඔබගේ පැත්තෙන් ඔබ තෝරා ගන්නට. දේශනාව අවසන් කරන්නම් එක තැනකට ගෙනල්ලා. ඒ තමයි මගේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන එක්තරා ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කතාව. මම චුට්ටක් එක කියන්නම්. බුදුහාමුදුරන් කාලේ එක්තරා ගිහියෙක් ඇවිල්ලා එක ස්වාමින් වහන්සේ නමක් හම්බෙලා කියනවා මේ දුක නැති කරන ප්‍රතිපදාව කරන්න මම කැමතියි කියලා. මම කැමතියි ඒක කරන්න, මට ඒක කරන්න ක්‍රමයක් කියන්න. මොකද්ද මම කරන්න ඕනේ කියලා. අර අවවාදය ආදර්ශනේ හැමතිස්සෙම ගුරු කරගන්න. ඒ කිව්වට පස්සේ ස්වාමින් වහන්සේට කියනවා මේ ස්වාමින් වහන්සේ ඒ උපාසකයාට කියනවා ඒ ශ්‍රාවකයාට අහපු කෙනාට මෙන්න මෙහෙම එකක් කියනවා. මොකද දන්නවද කියන්නේ ඔබ ගිහිවතකනේ. ඔබ හරි හම්බ කරනවනේ. හම්බ කරන ධනිය කොටස් තුනකට බෙදන්න. ඒකෙන් එක කොටසක් නැවත කර්මාන්ත පිණිස, නැවත අනාගත ආයෝජනය පිණිස වෙන් කරන්න. එක කොටසක් අමුදරුවන් පෝෂණය කරන්න වෙන් කරන්න. අනිත් කොටස සාසනික අර්ථයෙන් දම්පින් දහම් කරන්න, සාසනයට පූජා කරන්න. සාසනික අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්න. ඒ පිණිස කටයුතු කාරණා කරන්න කියලා කියනවා. ක්‍රමින් මේ ශාසන සංඝයාව ඇසුරු කරමින්, සංඝයා සමග සාකච්ඡා කරමින් හිමින් යන්න කියලා කියනවා. දැන් මෙහෙම කිව්වට පස්සේ අර කෙනා කවුද අර මිනිස්සයා හොඳමයි හාමුදුරුවනේ කියලා එක පිළි අරගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඉවර වෙලා දැන් මොකද කරන්නේ? ඉතින් අර කිව්වා වගේ අර කාර්නාටික කාලයක් කරනකොට යාට මේ සංඝයාට දන් දෙනකොට, සංඝයා කෙරෙහි පැහැදෙනකොට, සංඝයා කෙරෙහි ගෞරවයෙන් මේ කටයුතු ටික කරගෙන යනකොට පුදුමාකාර සතුටක් පැහැදීමක් ඇති වෙන ගන්නවා. මේක ඇති වෙනකොට මේ ඇවිල්ලා කියනවා, කාලයක් ගිහිල්ලා ඇවිල්ලා කියනවා හාමුදුරනේ දැන් හොඳට නිින්ද යනවා හාමුදුරනේ. ඉස්සර දැන් මේ බිස්නස් ගැන කල්පනා කර ඒවා ගැන හිත මගේ ඔළුව හරි බරක තිබ්බේ. දැන් ටිකක් නිින්ද යනවා. හොඳ සැහැල්ලුවෙන් මට නිින්ද යනවා. හොඳට එදිනදා ජීවිතේ හරි පහසු වෙලා තියෙනවා. මම තව කැමතියි ඔබ වහන්සේගෙන් අවවාදයක් කරන් ඒකත් ප්‍රගුණ කරන්න කියලා. එතකොට අර ස්වාමින් වහන්සේ කියනවා එහෙනම් දැන් සමාදම් කරගෙන හරි හික්මෙන්න. මම සතුන් නොමරමි, සොරකම් කිසිත් නොකරමි, දුසිරිතෙන් දුරු වෙමි, බොරු බසින් මත්පැනින් වැළකිනි. මගේ පින්වතුනි මේකට කියනවා පංච දුෂ්චරිතයෙන් වැළකීමේ ශික්ෂාපද කියලා.
පංච සීලය කියනකොට පහාන සීල, වේරමණී සීල, අවිතික්කම සීල, සංවර සීල, චේතනා සීල කියලා ගැඹුරු අර්ථයකට යනවා ආර්ය විනය කියන අර්ථයට. ඒ අර්ථ මම මේ වචන කිව්වට මේ අර්ථය විවර වෙන ප්‍රතිපදාවයි මේ සාකච්ඡා කරන්නේ. එතෙන්ට එන්න පංච දුෂ්චරිතය කියන තැනට එන්න ඕනේ. පංච දුෂ්චරිතයෙන් වෙන් වෙනවා කියන තැනට. මම සතුන් නොර්මර්මී, සොරකම් කිසිත් නොකරමී, දුසිරිතෙන් දුරු වෙමි, බොරු බසින් මත්පැනින් වැළකීමි කියන තැනට ප්‍රශ්නය බැලෙන්නට ඕනේ. ඒ කියන්නේ එතන සංවර වීම කියන කාරණාව. පංච දුෂ්චරිතයෙන් වැළකීම කියන කාරණාව. දැන් මේක කියනවා. කිව්වට පස්සේ දැන් මේ මනුස්සයා ඒක අහගෙන යනවා. සත්තු මරණ එකෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. හොරකම් කරන එකෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. කාමයේ වර්ධව හැසිරෙන එකෙන් වෙන් වෙන්න ඒකට අවංකව ඒ ප්‍රතිපදාව කරනවා. ඒක කරනවා එයා අවංකව. සත්තු මරණ එකෙන් අයින් වෙනවා. හොරකම් කරන එකෙන් අයින් වෙනවා. කාමයේ වර්ධව හැසිරීමෙන් අයින් වෙනවා. බොරු කියන එකෙන් අයින් වෙනවා. මත්පැන් පානයෙන් අර තමන්ව කායික වශයෙන් මත් වෙන වැඩපිළිවෙලෙන් අයින් වෙනවා. සුරාව, දුරාචාරය, වැරදි ස්ත්‍රී සේවනය, ඔය කියන සුරාව සහ දුරාචාරය කියන වැඩපිළිවෙලෙන් අයින් වෙන්න පටන් ගන්නවා. කාලයක් දැන් මේකත් කරනකොට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ඒ සැහැල්ලුවෙන් ගිහිල්ලා අහනවා හාමුදුරනේ තවත් සැහැල්ලුයි, පුදුම සනීපයක් සැහැල්ලුවක් දැනෙනවා මේ ප්‍රතිපදාව තුළ. මේ ඊළඟට මම මොකද කරන්න ඕනි කියලා කියනවා. ඊට පස්සේ කියනවා දස සීලය මුල් කරලා මාසයකට සැරයක් දස සීලය සමාදන් වෙන්න, සතර පොයට දස සීලය සමාදන් වෙන්න, සමාදන් වෙලා දස කුසලයේ වඩන්න කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර, කයින් සිදුවෙන වැරදි වලින් අයින් වෙන්න, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප කියන වචනෙන් සිදුවෙන වැරදි තේරුම් අරගෙන සිහියෙන් ඉඳගෙන ඒකෙන් නිදහස් වෙන්න මහන්සි වෙන්න, අවිජ්ජා දෝමනස්ස, දැඩි ඇලීම ගැටීම, අවිජ්ජා දෝමනස්ස සහ මිච්ඡා දිට්ඨි කියන තැන. මිච්ඡා දිට්ඨි කියන තැන තියෙන විග්‍රහ කරන්නේ ඔබ දන්නවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙන තැනට ප්‍රතිපදාව නැත්තම් මේ වැඩපිළිවෙල දිනු කරගන්න කියලා දස කුසලය කියලා දීලා මාසයකට සැරයක් දස සීලය සමාදන් වෙන්න, සතර පොයට දස සීලය සමාදන් වෙන්න කියලා ඒක සමාදන් කරවල යවනවා දැන් මේ ගිහියව. ඔන්න ගිහියව ගයිඩ් කරන විදිය ඈ. ඊට පස්සේ මේක සමාදන් වෙලා ඔය ටික කළා ඔක්කොමත් කරලා ඒ කාලයක් ඒකත් කරගෙන දස කුසලයක් පුළුවන් විදිහට දිනු කරගෙන නැවත ඇවිල්ලා කියනවා හාමුදුරනේ දැන් නම් මට ගිහිවතේ ඉන්න හිතෙන්නේ හාමුදුරනේ මං ඔබ වහන්සේලාවම ඇසුරු කරගෙන ධර්ම විනය ප්‍රගුණ කරන්න කැමතියි. ධර්ම විනය ප්‍රගුණ කරන්න කැමති මාව පැවිදි කරගන්න කියලා කියනවා. දැන් පැවිදි කරගන්න කියලා කිව්වට පස්සේ අර ස්වාමින් වහන්සේ ගාව පැවිදි වෙන්න කියලා පැවිදි කරගන්න කිව්වට පස්සේ හොඳයි එහෙනම් පැවිදි කරගන්නම් කියලා පැවිදි කරගන්නවා. දැන් උන්වහන්සේට ආචාරින් වෙච්ච භික්ෂුව අභිධාර්මික භික්ෂුවක්. උන්වහන්සේට උපාධ්‍යාචාරින් වෙච්ච භික්ෂුව උන්වහන්සේට උපාධ්‍යාචාරින් වෙච්ච භික්ෂුව වෙන්නේ විනය දන්න භික්ෂුවක්. හොඳට විනය ප්‍රගුණ කරන හාමුදුරු කෙනෙක්. දැන් උදේට ගිහිල්ලා ආචාරින් වහන්සේත් එක්ක සාකච්ඡා කරනකොට චිත්ත වීති ගැන, පටිච්චසමුප්පාදය, විඥාණය මේ අර මහා ගැඹුරු කාරණා කියනවා. අභිධාර්මික කාරණා ගැඹුරින් අභිධර්මයේ තියෙන විවිධාකාර පරියායන් සාකච්ඡා කර තමයි දැන් මේ කතාව යන්නේ. මේ කතාව අහගෙන ඉන්නේ අභිධාර්මික භික්ෂුවක් යටතේ තමයි දැන් මේක ඇහෙන්නේ. හවසට වන්දනාමාන කරන්න ගියාම උපාධ්‍යාචාරින් වහන්සේ විනය කතා කරන්නේ. මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ, මේක කරන්න එපා, අරක් කරන්න එපා, මේක කරන්න එපා. සේ කියාගෙන අරවයි මේවයි ඔක්කොම නිසඳකි පචිති ඇවැත් අයව මේ ඔක්කොම විනය තමයි කියන්නේ. දැන් මොකද උනේ? මේක කාලයක් අහගෙන ඉන්නකොට මේ හාමුදුරුවන්ට මේක එපා වෙනවා. මේ සාමණේර හෙරණ හාමුදුරුවන්ට මේක එපා වෙනවා. මොකද්ද එපා වෙන්නේ? බුදු අම්බෝ මේක කොච්චර ගැඹුරුද මට බෑ මේක කරන්න කියලා. මේ පැවිද්ද මට කරන්න බෑ මයි යනවා යන්න කියලා චීවරේ පැත්තකින් තියලා සිවුරු ඇරලා යන්නවා කියලා තීරණය කරලා යන්න ගියා. ඔහොම යන වෙලාවේ එළියට බහලා යන වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙනවා. භාග්‍යවතුන් වහන්සේවටත් කියලා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේට මේක කියලා යන්න වෙනවා. ආන් එක කියන්න ගිය වෙලාවේදී දැන් මේ පැවිද්ද ඇරලා යනවා කියලා කිව්වහම ආචාර්යින් වහන්සේ උපාධ්‍යාචාර්යින් වහන්සේ දෙන්නම එක්ක යනවා භාග්‍යවතුන් වහන්සේ ගාවට. භාග්‍යවතුන් වහන්සේ ගාවට එක්කන් ගියාට පස්සේ මේ භික්ෂුවගෙන් අහනවා භික්ෂුව මේ පුද්ගලයන් අහනවා ඇයි ඔබ මේ චීවරය ඇරලා යන්නේ කියලා. ඔබ ඇයි මේ සිවුරු ඇරලා යන්නේ? එතකොට කියනවා මට මේක කරන්න හරි අමාරුයි බුදුහාමුදුරුවනේ. මේක මම හිතාගෙන ආවේ හරි ලේසියෙන් මේක කරන්න පුළුවන් කියලා. මේක හරි අමාරුයි. මට බෑ මේක කරන්න මයි යනවා බුදුහාමුදුරුවනේ. මේ ඔබ වහන්සේ මට අවසර දෙන්න මම ගිහිවතට ගිහිල්ලා මේක ප්‍රගුණ කරන්නම් කියලා කියනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ එනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා හොඳයි. අර ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. අර සේරම සාමණේර දස සීලය මේ සිල් සේරම ඔක්කොම පැත්තකින් තියන්නකෝ. මේ සේරම පැත්තකින් තියන්න. මෙන්න මේක ඔබට කරන්න පුළුවන්ද? මොකද්ද? මොකද්ද බුදුහාමුදුරුවනේ? ඒ තමයි යම් ක්‍රියාවක් කරන්නට පෙර
කරන මොහොතේ කලාට පස්සේ වචනයක් කතා කරන්න පෙර කතා කරන මොහොතේ කතා කළාට පස්සේ සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුවට පස්සේ කියන සෑම අවස්ථාවකදීම කරන කියන හිතන වැඩපිළිවෙල තමන්ගේ නිවනටත් අනුන්ගේ නිවනටත් කොච්චර සාර්ථකද ගෝචරද සප්‍රායද සම්මෝහද කියන විමසීමම දිනු කරන්න පුළුවන්ද හිතරක ගන්න වැඩපිළිවෙල කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ විමසීම මේ ත්‍රිවිධ සුචරිතය දිනු කරන මේ වැඩපිළිවෙල ඔබට කරන්න පුළුවන්ද කියලා අහනවා. රොකින පුළුවන් බුදුහාඳුරුනේ. එහෙනම් ඒක කරන්න. අර ටික ඔක්කොම පැත්තකින් ඉඳලා එක් කරන්න. පින්වතුනි මගේ ජීවිතේ මම එක අත්දැකීමක් කියන්නම්. මම උපසම්පදා වෙන්නේ 2017. කියන්නේ නැති චතුත් උපසම්පදාව කියන සම්මත උපසම්පදාව ගත 2017 මල්ලොතු මහ විහාරය ආශ්‍රය කරගෙන තමයි උපසම්පදාවට ගියේ. ඒ වෙලාවේ මම දන්නේ නැහැ මගේ හිතට දැනෙන්න ගත්තා සතර පරාජිකාව හැර මගේ අතින් සංඝාතිශේෂ නිසදි පචිති ඇවැත් කියන ඔය ඕන එකක් මගෙන් කැඩෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කිව්වේ පරාද වෙන්න පුළුවන් අර්ථයක් තියෙනවනේ. ඒ කියන්නේ පැවිද්දේ පරාද වෙන්න පුළුවන්. පැවිදි වෙනකොට පැවිදි වෙලා ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවක් බවට පත් වෙනකොට පැවිද්දෙන් පරාද වෙන්න තියෙන තැන. ඒ කියන්නේ කාමමෛතුන ධර්මයේ දෙන එක. ඒ වගේම තමයි අනිසතු දෙයක් සොරසිතින් ගන්න එක, සොරසිතින් හොරකම් කරන එක. ඒ වගේම තමයි මිනි මරණ එක, නැති මනුෂ්‍ය ධර්ම කියන එක. මෙන්න මේ කියන පැවිද්ද පරාද වෙන්න තියෙන අවස්ථාව නම් වෙන්න දෙන්නේ නැහැ. අනිත් ටික නම් මගෙන් වෙන්න පුළුවන්. ඒක නොවෙන්න මම වග බලා ගන්නවා කියන අදහස අර්ථය මට මතකයි මම නචිතතුක උපසම්පදාව ගන්න වෙලාවේදී මට ඒ වෙලාවේ අදිෂ්ඨාන වුණා ඒ කාරණාව. ඇත්තටම අදිෂ්ඨාන වුණා. මේ වෙච්ච දෙයක් නිසායි කියන්නේ. දැන් ඒක දැනිච්ච වෙලාවේ ඒ කරපු අදිෂ්ඨානයත් එක්ක තමයි දැන් මේ වෙනකොට වස් 5ක් ඉවරයි. පැවිදි ජීවිතයේ සම්මත උපසම්පදා භික්ෂුවක් විදිහට වස් 5ක් ඉවරයි. මගේ අඩුපාඩු අනන්ත පරිමාණ තියෙනවා. තව තියෙනවා අඩුපාඩු. සාමාන්‍යයෙන් මේ විදිහට ප්‍රතිපදාව පුරාගෙන යනකොට සාමාන්‍යයෙන් කියන්නේ වස් 20ක් වගේ සම්පූර්ණ වෙනකොට තමයි මහා තෙරවරේගේ ස්වභාවය කියන තැන. ඒ කියන්නේ බාහිරට පේන්න ගන්නෙත් ඇතුලේ ඒක පූර්ණත්වයටපත් වෙන්නෙත්. එතකොට ඇතුලේ පූර්ණ නොවි එළියට පේන එකක් නම් ඒක ඇවිල්ලා කෙලින්ම අර හිවල් හමක් සිංහ හමක් පොරවගත්ත හිවලෙක් වගේ තේරුමක් නැහැ. ඒක නිසා මම අද කරපු දේශනාව මුලැමැදක ගලප ගන්න. මේ කතා කරගෙන යන කාරණාව බාහිරින් බලන මයින් එන්න එපා මගේ පිංගුතුනි වැඩක් නැහැ. විවේචනයක් දිනන නම් ඇවිල්ලා ඕන වෙලාවක කියන්න කිසිම ගැටලුවක් නැහැ විවෘතයි ඕන වෙලාවක. ඇවිල්ලා කතා කරන්න. හැබැයි ප්‍රතිපදාව පුරනවා කියන තැන මේ සාසනික බ්‍රහ්මචර්යාව පුරලා ඉවර කරනවා කියන තැනට තියෙන වැඩපිළිවෙල අපි බොහෝම විමසීමෙන් කරගෙන යන්න ඕනේ වැඩක්. ඒ අර්ථයෙන් පැවිද්ද දුර්ලභයි, සද්ධර්මීය දුර්ලභයි, ශාසන ප්‍රතිපදාව දුර්ලභයි, ඒක අවබෝධ කරගෙන ඊතර වෙන්න ලැබෙන අවස්ථාව දුර්ලභයි, සද්ධර්මීය ශ්‍රවණීය දුර්ලභයි, ඒ වගේම තමයි කන සම්පත්තිය ඊටාම දුර්ලභයි. සත්‍ය අවබෝධයට පත් වෙන වෙලාව. මේ දුර්ලභත්වය දුර්ලභ විදිහටම දැනෙන තැනමටම ඔබට මේක වැටහෙන්න නම් එකම දෙයයි තියෙන්න ඕනේ. ඒ තමයි ඔබට අවංක වෙලා තමන්ගේ පැත්තෙන් ප්‍රතිපත්තිය කරගෙන යන එක. ඒ අර්ථයෙන් අදටත් 227ක් ශික්ෂාපද වලට මම ගරු කරනවා. හැබැයි මම ප්‍රගුණ කරන්නේ අර කුසලස්ස උපසම්පදාව පිණිස අර කියන කාරණාව. ක්‍රියාවක් කරන්නට පෙර කරන මොහොතේ කළාට පස්සේ වචනයක් කතා කරන්න පෙර කතා කරන මොහොතේ කතා කළාට පස්සේ සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුවට පස්සේ කියන තැනින් ත්‍රිවිධ සුචරිතේ පූර්ණ වෙනවා කියන තැනට කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ කියන තැනට තමයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ. ඒක නිසා තථාගතයන් වහන්සේ මේ අර්ථය දුන්නට පස්සේ ඒ උපාසකයා ඒ අර සාමණේර ස්වාමින් වහන්සේට උන්වහන්සේ නැවත ගිහිල්ලා බැවිද්ද නතර වෙනවා. නතර වෙලා රහත් ඵලයෙන්ම කෙලවර කරලා සසර දුක කෙලවර කරනවා. මේ වෙලාවේදී මේ අර්ථය විවරණය කරපු භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේදී කරපු ගාථා විග්‍රහයක් තියෙනවා. නැත්නම් ඒ විග්‍රහය පසු කාලිනව ධම්මපද පාළියේදී ගාථා පාඨ 4ක් විදියට විග්‍රහ වෙලා තිනවා. ඒ ගාථා පාඨ 4 තමයි මෙන්න මේක. සුදුද්ධ සංසුනිපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවහං. දක්නට ඊතා නොපිලිවන් ඊතා සියුම් වූ ඊතා කැමැති අරමුණක බැස වැටෙන සුළු වූ සිත නුවණැත්තේ රක්ණේය. සිත නොඑක් අරමුණෙහි විසිර පැවැත්නාහිදී එක් අරමුණක මෙහෙයවමින් ලොවී ලෝතුරා සෝය අවබෝධ කර ගැනීම පිණිසම මෙහෙයවීම
මහා සුවයයි කියන එක. දැන් එකම අරමුණ වෙන්නේ ඒකාග්‍රම අරමුණ වෙන්නේ නිවන් පූර්ණය කියන එක. නිවන් පූර්ණයේ පිණිස අරමුණම අවබෝධ කරන්නට ඕනේ. අරමුණම අවබෝධ කරනවා කියන තැනට අපිට තියෙන සතිපට්ඨාන භාවනාව. එතකොට සතිය ප්‍රමුඛ කරලා සද්ධාව, වීරය, සමාධිය, ප්‍රඥාව කියන ඊතුරු ඉන්ද්‍රිය ධර්මයන් තියුණු කරගෙන ඉදිරියට යන ප්‍රතිපදාවක් ගැන තමයි අපි මේ හැමතිස්සෙම සාකච්ඡා කරන්නේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාව ගුරුතන්හි තියාගෙන. ඉතින් ඒ අර්ථයෙන් අතුරුගිරියේ සුබෝධ කියන මේ නමින් ඔබ ඉදිරියේ පෙනී ඉන්න ස්වාමින් වහන්සේ අතින් කිනම් හෝ ආකාරයකින් අඩුවක් පාඩුවක් සිද්ධ වුණොත් 10000 වාරයක් සමාවෙන්න මම හැමදාම කියනවා වගේ මට බලෙන් හික්මෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම හික්මෙන්නෙත් නැහැ. හික්මීම කියන කාරණාව අවබෝධය තුලමයි යෙදෙන්නට ඕනේ. ඒ අවබෝධය මතු කර ගැනීම පිණිසයි මේ සෑම සියලු ව්‍යායාමයක්ම කරන්නේ. ඒකෙදි අපේ අඩුපාඩුවක් දැක්කොත් අනිවාර්යයෙන්ම කියන්න. ඒක ඉතාම වටිනවා. සාකච්ඡාවට විවෘතයි. ඒ වගේම තමයි හැමතිස්සෙම ඒ අඩුපාඩුව විවේචනය කරන්න එන තැනදී අපි හැමතිස්සෙම මේක ඔබටත් මටත් අපි හැමෝටම ඈතර වීමම සත්‍ය අවබෝධයම ඈතර වීමම කියන එක නැත්නම් නිවනම අවබෝධ වෙනවා කියන වේවා කියන අර්ථයෙන්මයි මේ අර්ථය කරගෙන යන්නට ඕනේ. ඒ අර්ථයෙන් අපි ප්‍රතිපත්තිය සාකච්ඡා කරමු. පරයාප්ති ශාසනය තුල වැඩ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස විදිහට ප්‍රතිවේදය අවබෝධ කරගන්න වෙහෙසෙන පිරිසක් බවට පත් වෙනවා නම් ඒ තැනින් තමයි ප්‍රතිපත්තිය අවබෝධ කරන සතර මඟ සතර ඵල අවබෝධයට පත් වෙලා මඟඵල නුවණ පූර්ණ කරගන්න ප්‍රතිවේදය සාක්ෂාත් කරගන්න පිරිසක් බවට අපිට පත් වෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ තාම ජීවමානයි, ධර්මකාය ජීවමානයි. විය යුතු එකම දේ තමයි උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේගේ විනය ගුරුතන්හි තබාගෙන භාග්‍යවතුන් වහන්සේ සමග හදවතින් මේ ගමනේ අනේක. ඒ උදෙසා ඔබගේ පැත්තෙන් කළ යුත්ත, ඔබගේ අතින් විය යුත්ත මොකක්ද කියන එක ඔබ හොයාගන්න. ඒ අර්ථයෙන් දේශනාව හමාරයි. සහම්බන්ධ වෙච්ච හැම දිනාටම බොහෝමත්ම පිං. අද දේශනාව ඉවසීමේ ගුණය වර්ධනය කරමින් සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීම සහ නිවන් මඟ පූර්ණය කිරීමට උපකාර වන ආර්ථයේ දේශනාවක් කරන්න කියන එක. ඉතින් අපේ ශක්‍ය ප්‍රමාණයට, අපේ හැකි ප්‍රමාණයට දේශනාවක් සිද්ධ වෙන්නට ඇති. ඔබට ගන්න තියෙන දේ අරගෙන ඔබේ ගමන ඔබ යන්න. අපි යන මේ ගමන අපි යනවා. අපි සෑම සිළු දෙනාම එකම නිවන සාක්ෂාත් කරනවා කියන තැනින් අර කියන එකම සද්ධර්ම මණ්ඩලයකදී සැනසෙනවා කියන අර්ථේ කොහෙන් ආවත් එකම සද්ධර්ම මණ්ඩලයකදී තමයි අපිට සැනසෙන්න තියෙන්නේ. ආන්නේ සැනසීමම අප්‍රමාදීවම සම්පාදනය කර ගැනීම පිණිස ඔබ සෑම සිළු දෙනාටම අවශ්‍ය වට පරිසරය සැකසේවා. තෙරුවනේ රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය ලැබේවා. බුද්ධ ආදී ආරොත්තමයන් නිරන්තරයෙන් සපයි කියා දේශනා කළවදාල උතුම් නිවනින්ම නිවී සැනසීම පිණිසම මේ සිද්ධ කරන්නට යෙදුණු ධර්මානුශාසනාවත් හැම දිනාටම හේතු ප්‍රත්‍යක්ම වේවා. නිවනම පිණිසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කළ සාදුනාදයක් පවත්වන්න. සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුලුයක් බෝ නරාසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව්සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක් සෙන් බෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මෙදහසුන් නුත් හිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහි කර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහි කර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත ගුණ බලෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා.
සුවපත් වේවා. තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං